හරි. එහෙනම් පුතේ පාඩමේ මාතෘකාව කුලක. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන පුතේ අපි මේකට set කියලා. හරිනේ set. හරි. හරි. හරි හරි හරි. හරි පුතේ. ලියාගත්තද? ලියාගත්තා කියන පොතේ නේද ලියා ගන්න. පුතේ ඔයාලා සාධක හා ගුණාකාර කියන පාඩම ලියන එකේ ලියන්න එපා. වෙනම කුලයක හරි එහෙම නැත්නම් වෙනම පොතක හරි ලියා ගන්න. කුලක. පුළුවන් නම් පුතේ ඔයාලා 7 8 9 10 11 කියන තුනටම කුලක කියන එක ඔයාලා මේ දැන් ගන්න පොතේ ලියාගෙන යන්න කමක් නැහැ. එතකොට කුලක පාඩම සම්පූර්ණ පාඩම් 7 8 9 10 11 ඔක්කොම එකට තියෙනවා. හරිද? ඒක නිසා පුතේ කුලක කියන එක වෙනම ලියා ගන්න. හරි. පැහැදිලි නේද? පැහැදිලි. හරි. එහෙනම් පුතේ අපි යම් පාඩමට. හරි. පුතේ මොකද්ද? කුලක. එහෙම නැත්නම් මොකද්ද පුතේ කුලක කියන්නේ? කියන එක මුලින්ම දැනගන්න බෑ. සුද්ධ සිංහලෙන් දැනගන්න ඕනේ පුතේ කුලකයක් කියන්නේ මොකක්ද කියලා නේද? අපි පුතේ මුලින්ම දැනගන්න ඉමු කුලකයක් කියන්නේ මොකක්ද කියලා. හරි. පුතේ මම පොඩි දේවල් ටිකක් දැන් ලියනවා බෝඩ් එකේ. ඔයාලා කියන්න ඔයාලට ඒව අඳුර ගන්න පුළුවන්ද? වෙන් කරලා අඳුර ගන්න පුළුවන්ද? හරිද? හරි. මයික් ඔෆ් කරන්න පුතේ. හරි. ප්‍රශ්නයක් තියෙනවා අහන්න. හරි. පුතේ මම පළවෙනියටම ලියනවා. හරි. ලියන ඉස්සෙල් බලා ගන්නකො. ලස්සන මල්. ලස්සන හරිනේ. ලස්සන කියලා මම ලියුවා හරිද? ළමයි වැරදිද? ලස්සන මල්. හරි. ඊගාවට පුතේ දෙවෙනියට මම ඔයාලට කියනවා ලස්සන මල් වගේම තව ඉන්නවා පුතේ ලස්සන කට්ටියක්. ලස්සන කවුද? පිරිමි ළමයි. නෑ. පිරිමි ළමයි ලස්සන නෑනේ. පිරිමි ළමයි කඩවසම්. මේක නිසා මම ලියන්නම්කෝ ලස්සන ගෑනු ළමුන්. හරිද පුතේ? ගාව එක තමයි. ඔව්. මේකට හාත්පසින්ම වෙනස් එකක් මම ලියනවා ඈ. මම ලියනවා පුතේ. නෑ ලියන්නම්. ඒකට සමාන වගේ රතු මල්. ඔෆ් කරමු. හරි. ඊග සසින්දු පුතේ මයික් ඔෆ් කරමු පුතේ. හරි. ඊගාවට පුතේ මම ලියනවා තව එකක්. එකත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. හරිද පුතේ ගණන්නේ? ඉරට්ට සංඛ්‍යා. හරි. ඊගාවට පුතේ තව එකක් මම ලියනවා. මොනවද? තව අපි ලියමු සාමාන්‍යයෙන් මොනවද? කුස ළමයි. හරි පුතේ. මේ ටික පැහැදිලිව පේනවද? පේනවද? ඔව් සර්. හරි. පළවෙනියට ලියලා තියෙනවා ලස්සන කියලා ඊගාවට ලස්සන කියන්නේ. ළමයි ලස්සන කියලා ළමයි ඈ. හරි. ඊගාවට රතු මාල්. ඊගාවට 1 10ත් අතර ඉරට්ට සංඛ්‍යාව සහ අවසානයේට පුතේ කුස ළමයි කියලා කියලා දෙනවා. හරි. මට කියන්න පුතේ මෙන්න මේ ටිකෙන් අපි වෙන් කරලා ගන්න පුළුවන් සෙට් මොනවද? වෙන් කරලා ලස්සන මාල් කියන එක්කෙනා වෙන් කරලා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ලස්සන ගෑනු ළමයි කියන අය වෙන් කරලා ගන්න පුළුවන්ද? ඊගාවට රතු මාල් කියන එක්කෙනා වෙන් කරලා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් 1 10ත් අතර ඉරට්ට සංඛ්‍යාව කියන අපිට වෙන් කරගන්න පුළුවන්ද? සහ උස ළමයි කියන කට්ටිය වෙන් කරගන්න පුළුවන්ද? කියලා කියන්න බලන්න එක්කෙනා. හරි. බලමු පළවෙනි එක. පුතේ ලස්සන මල්. පුතේ අපිට වෙන් කරගන්න පුළුවන්ද? කියන්න බලන්න. ලස්සන මල් කියන කෙනා. ලස්සන මල් කියන එක වෙන් කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. 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 බෑ සර්. පුළුවන්. බෑ සර්. බෑ. සමහරු පුළුවන් කියනවත් සමහරු බෑ කියන්නත් හේතුවක් තියෙනවා නේද? පුතේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. හරි දෙවෙනි එකත් මම කියන්නම්කෝ. ලස්සන ගෑනු ළමයි කියන එකත් පුතේ වෙන් කර හැකිද පුළුවන්ද බැයිද? බෑ සර්. බෑ. බෑ. දුවෙක්ම කිව්වා බෑ කියලා. හරිද? හරි. හරි. බෑ කිව්වා නේද? බලමු පුතේ මොකක්ද හේතුව කියලා. හරි අපි එක දුවෙක්ව පුළුවන් කියලා නේ. ලස්සන කියන එක වෙන් කරන්න පුළුවන් කියලා. හරි. ආලෝක පුතේ ඉන්නව නේද? ආලෝක කොයි ඉන්නවද? ආලෝක මම හිතනවා ඉන්නවා කියලා ආලෝක. හරි. ගන්න. හරි. ආලෝක නැහැ කියලා හිතමු. හරි. මම හිතන්නේ සිග්නල් ගැටලුවක් ඇති හරි කමන්නේ නැහැ. මෙහෙමයි. පුතේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔන්න මම ලස්සන මල් කියන එක බලනවා. හරි. මම පුතේ ඔයාලා දානවා මල් ලත්තකට ගිහිල්ලා. හරිද? මම පුතේ ඔයාලට කියනවා ගිහිල්ලා ලස්සන මල් ටික ගේන්න කියලා. හරිද? හරි. දැන් ඔන්න ප්‍රමුක්ෂිකා දුව, මදුමාලි දුව, ආලෝක ඔන්න ඔය සෙට් එක මම ගෙනිහලා දානවා මල් ලත්තකට ඈ. වෙන මොකුත් කරන්න මේ පුතේ ගිහිල්ලා ලස්සන මල් ටික ගේන්න. හරිද? මම ඔයාලට කියනවා පුතේ හරි යන්නකෝ. එහෙනම් ගිහිල්ලා ගේන්න පුතේ ලස්සන මල් ටික කියලා කියනවා. හරිද?
හරි. දැන් ආලෝකයි කොට මధుමාලි දුව ප්‍රමුක්ෂිකා දුව ඔය අපේ සෙට් එකම යනවා. හරිද? ගිහිල්ලා මොකද කරන්නේ? ලස්සන මල් හොයනවා. හරිද? හරි. දැන් ආලෝක ඉන්නවා. හරිද? ආලෝක ලස්සන මල් විදියට කියනවා මෙන්න මේ මල් ටික. වද මලක්. නිල්මානෙල් මලක්. හරිද? තව රෝස මලක් කියලා තුනක් ගේනවා. හරිද? ප්‍රමුක්ෂිකා දුව කියනවා පුතේ වද මල ගේන්නේ රෝස මලක් ගේනවා. හරිද? තව මොනවද මල් තියෙන්නේ? නෑ වද නෙමෙයි. රෝස මලක් ගේනවා. තව අඹ මලකුත් ගේනවා. ඊට අමතරව පුතේ තව ජම්බු මලකුත් ගේනවා. හරිද? මල්නේ. හරි. තව පුතේ එම විදියට කියනවා දාස්පෙතිය මලකුත් ගේනවා. හරිද? ඔන්න ප්‍රමුක්ෂිකාඩුව වෙන ටිකක් ගෙනාවා. ආලෝක පුතේ වෙන ටිකක් ගෙනාවා. හරි. දැන් මధుමාලිදුවක් ඉන්නවනේ. මధుමාලිදුව ගේනවා ඔය ඔක්කොටම වැඩිය පොල් මලක් ගේනවා. හරිද? තව මල්නේ පුතේ පොල් මලක් ගේනවා. කිතුල් මලකුත් ගේනවා. හරිද? තව මල් జాතියක් කියන්නේ කහ මලු පුවක් මලුත් ගේනවා. ඔන්න විදියට පුතේ එක එක ಜಾති මල් මෙයාලා ගේනවා. හරිද පුතේ? දැන් බලන්න ආලෝකයට ලස්සන උනේ පුතේ වද මල්, කහ මල්, නිල් මානෙල් මල්. හරිද? ප්‍රමුක්ෂිකා දුවට ලස්සන උනේ මොනවද? රෝස මල්, දාස්පෙතිය මල්, එතකොට තව ඔය මං කිව්වා මොකක් හරි මලක්. හරිද? ඊගාවට දැන් මధుමාලි දුවට පුතේ ලස්සන උනේ ඔය මොකේකටවත් නැති මල්, පුවක් මල්, කෙසෙල් මල්, ඊගාවට මොනවද? මොනවද? කිතුල් මල්, ඔන්න වගේ පොල් මල්. ඔව්. අන්න ඒ වගේ ටිකක් තමයි පුතේ මේ මధుමාලි දුවට ලස්සන උනේ. දැන් තේරෙනවද පුතේ ලස්සන කියන දේ එක එක්කිනාගෙන් එක එක්කිනාට වෙනස් වෙනවා. මට ලස්සන වෙන දේ පුතේ ඔයාලට කැත වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ පුතේ ලස්සන කියන එක එක්කිනාගෙන් එක එක්කිනාට වෙනස් වෙනවද නැද්ද පුතේ? වෙනස් වෙනවා. වෙනස් වෙනවා. හරි. විනාඩියක් ඉන්න පුතේ. ඔන්න දුවේ පුතේ දැන් ඔයාලට පැහැදිලි. ලස්සන කියන එක පුතේ මට ලස්සන දෙයක් ඔයාලට ලස්සන නැති වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ පුතේ එහෙනම් ලස්සන කියන දේ පුතේ අපිට වෙන් කරලා ගත්ත හැකිද? දැන් ඔයාලට තේරෙනවා? එහෙනම් දැක්කද ප්‍රමුක්ෂිකා දුව? ලස්සන මල් කිව්වම පුතේ අපිට වෙන් කරලා ගන්න බෑ. හරි. එහෙනම් පුතේ මම වෙන් කරන්න බැරි කට්ටියට කතිරයක් දානවා. මුව වෙන් කරන්න බෑ පුතේ. හරි. ඊගාවට ඉන්නවා ලස්සන ගෑනු ළමයි. හරිද? ලස්සන ගෑනු ළමයි. හරි. මම මොකද කරන්නේ? එනවා දැන් ඔය කට්ටිය ඉස්කෝලේ පන්ති. හරිද? ඇවිල්ලා ආලෝකව නැගිටිනවා. ආලෝකයට මම කියනවා පුතේ මෙතන ඉන්න ලස්සන ගෑනු ළමයි ටික කියන්න කියලා. හරිද? ආලෝක මොකද කරන්නේ? මෙයාගේ අර හිත ඇදිලා ගිය කට්ටිය ඉන්නේ. මට නම් කියන්න බෑ. හරිද? නෑ මම කියන්නකෝ මේ ඉන්න කට්ටියම කියන්නම්කෝ. හරි. හරි පුතේ දැන් තමයි පන්ති පටන් ගත්තේ. ගැටලුවක් නෑ. හරිද? පුතේ දැන් බලනවා. ආලෝක බලනවා පුතේ පවුන් තියෙන ලස්සන ගෑනු ළමයි ටික කවුද කියලා. හරිද? ආලෝක කැමති පුතේ කොණ්ඩේ කොටර ගපු ගෑනු ළමයි ලස්සනයි කියලා හිතනවා. ආලෝක හිතනවා. හරිද? ආලෝක පුතේ පන්තියේ කොණ්ඩේ ගෑනු ළමයි ටික කියනවා. නම් ටික කියනවා. හරිද? හරිද? ආලෝක මොකද කරන්නේ පුතේ? පන්තින කොටර කපපු කොණ්ඩේ කපපු ගෑනු ළමයි ටිකගේ නම් ටික කියනවා. වල හිතා ගන්න. හරිද? ඊට පස්සේ තව ඉන්නවනේ. ඔය අපේ සසින්දු පුතා ඉන්නේ. මම සසින්දු පුතාවත් නැගිටලා කියනවා. පුතේ ඔයාට ලස්සන ගෑනු ළමයි ටික කියන්න කියලා. හරිද? සසින්දු පුතා පුතේ කොණ්ඩේ කපපු ගෑනු ළමයි පැත්තවත් බලන්නේ නැහැ. හරිද? සසින්දු පුතා මොකද කරන්නේ? අර කොණ්ඩේ දිගට තියෙන ගෑනු ළමයි ටිකගේ නම් ටිකක් කියාගෙන යනවා. හරිද? ඊට පස්සේ පුතේ මම අපේ පන්තින උමේෂ් පුතාව නැගිටිනවා. උමේෂ් පුතාට කියනවා පුතේ එහෙනම් කියමු බලන්න පුතේ ලස්සන ගෑනු ළමයි ටික කියලා කියනවා. හරිද? උමේෂ් පුතා මොකද දන්නවද කරන්නේ? පන්තියේ ඉන්න සුදුම සුදු ගෑනු ළමයි ටික කියනවා. හරිද? දැක්කා නේද පුතේ? ආලෝකගත ලස්සන වුණු ගෑනු ළමයි ටික පුතේ සසින්දු පුතාට ලස්සන වුන්නේ නැහැ. එතකොට සසින්දු පුතාට ලස්සන වුණු ගෑනු ළමයි ටික උමේෂ් පුතාට ලස්සන වුන්නේ නැහැ. එහෙනම් පුතේ ලස්සන ගෑනු ළමයි කියන එකත් එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනව නේද පුතේ? වෙනස් වෙනවනේ. ඔව් සර්. හරි. එහෙනම් පුතේ ලස්සන ගෑනු ළමයි කිව්වහම ඔයාට ලස්සන දේ පුතේ කැත වෙන්න පුළුවන්. එහෙනම් පුතේ ලස්සන ගෑනු ළමයි කියන එකත් අපිට වෙන් කරලා ගන්න පුළුවන්ද බැයිද?
බෑ. බෑ. ලස්සන ළමයි කියන එකත් පුතේ වෙන් කරලා ගන්න බෑ. හරි. ඊගා රතු මල්. දැන් බලන්න පුතේ රතු මල්. හරිද? දැන් ඔයාලා මං ඉස්සලා දැම්මා මල් වත්තකට. හරිද? මං කියනවා පුතේ ඔයාලට රතු මල් ගේන්න කියලා. හරිද? මොනවාම හරි කමන්නේ පුතේ රතු මල්. හරිද? පුතේ ඔයාලගේ ඇස් දෙක හොඳට පේනවා. වර්ණාන්ධතාවයේ නැත්තම් සර් වර්ණාන්ධතාවයේ ඒ කියන්නේ ලෙඩක් ඈ. ඒ ලෙඩේ නැත්තම් පුතේ රතු මල් ගේන්න කොහම ඔයාලා නිල් මල් ගේනවද? ගේනවද? නෑ සර්. නෑ. නෑ සර්. ඒ ඔයාලා රතු මල් ගේන්න කිව්වාම එහෙනම් නෑ සර්. ගේන්නේ නෑ. හරිනේ පැහැදිලිනේ. එහෙනම් පුතේ රතු මල් කියන කෙනාට වෙන් කරගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. හරි පුතේ. රතු මල් කියන කෙනා පුතේ අපිට වෙන් කරලා ගන්න පුළුවන්. එහෙනම් මම ඔන්න හරියක් දාන්නම්. හරි. මෙයාව වෙන් කරලා ගන්න පුළුවන්. හරි. ඊගාවට පුතේ මයික් ඔෆ් කරමු. මයික් ඔෆ් කරන්න. හරි. ඊගාවට පුතේ බලන්න දැන් තව දෙයක් තියෙනවා. හරිද? 1ත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. පුතේ මම ඔයාලට 1 ඉඳන් 20 වෙනකන් දෙනවා ඉලක්කම් ටික. ඕන හැටියට ගන්නකො කියලා දෙනවා. හරිද? මම අහනවා පුතේ මෙතනින් තියෙන ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. හරිද? ඔයාලා පුතේ 1 ඉඳන් ආවනේ ඉස්කෝලේ නේද? දැන් 8 වසරේනේ. ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද? ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද? ප්‍රමුඛ දෙකෙන් බෙදෙන සංඛ්‍යා. බෙදෙන සංඛ්‍යා. ඉතුරු නැතුව බෙදෙන සංඛ්‍යා. එහෙනම් පුතේ මම 1 ඉඳන් 20 දක්වා ඉලක්කම් දුන්නාම ඔයාලට පුතේ කියන්න පුළුවන් නේද ඒකේ තියෙන ඉරට්ට සංඛ්‍යා ටික වෙන් කරලා ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙනම් අපිට 1ත් 10ත් අතර තියෙන ඉරට්ට සංඛ්‍යා පුතේ වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. එයත් හරි එහෙනම්. හරිද? දැන් බලන්න පුතේ උස ළමයි. කියන්න බලන්න මගේ දොල පුතාලා ඔයාලට මම කියනවා පන්ති කොට පුතේ උස ළමයි ටික නැගිටින්න කියලා කියනවා. එකෙක්වත් නැගිටිනවද? නෑ. නෑ. ඇයි පුතේ හේතුව? මම කියන්නේ උස ළමයි නැගිටින්න කියලා. පුතේ සෙන්ටිමීටරයක් උස එකක් නෑනේ නේද? මම කියනවා සෙන්ටිමීටර් 5ක් උස ළමෙක් ඉන්නවා කියලා මෙච්චරක් විතර. හරිද? සෙන්ටිමීටර් 5ක් නෑ මම කියනවා මීටරයක් උස ළමයි. මීටරයක් උස ළමයිනුත් ඉන්නවා පුතේ. හරිද? එතකොට උස ළමයි කිව්වම උනුත් උසයිනේ. එතකොට ඒ ළමයිනුත් අයිති වෙනවා. එතකොට පුතේ තව පෙලක් අය ඉන්නවා මෙහෙම අපි බලන්නේ. ඔහොම. ඔගේ මුණ දිහා බලන්න පුතේ ඔහොම. ඈ අර දණ්ඩු හාල් දණ්ඩු වගේ ඉන්නේ. හරිද? අන්න ඒ වගේ අයත් ඉන්නවා පුතේ. හරිද? අපි ඔහොම බලන්නේ. එවුන් කොහොමත් පුතේ උසයි. හරිද? ඒ කියන්නේ පුතේ මිටි මේකත් අපිට ගන්න පුළුවන් උසයි කියලා. මොකද පුතේ අපිට උස ගාණක් දීලා නැහැ. මම පුතේ උස ළමයි කියන්නේ නැතුව ඔයාලට කියනවා මීටරයට වඩා උස ළමයි නැගිටින්න කියලා. ඈ නැගිටිනවද නැද්ද? නැගිටිනවා. වෙන්නේ නෑ කියලා කියන්නේ නෑ කියලා හිතමු. හරිද? පුතේ උස ළමයි කියලා කිව්වහම ඔයාලට වෙන් කරගන්න බෑ. ඒ වුණාට පුතේ මීටරයක් උස ළමයි කිව්වොත් ඔයාලට වෙන් කරලා ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. පුළුවන්. නමුත් පුතේ උස ළමයි හරි. උස ළමයි කියන එක පුතේ එහෙනම් අපිට වෙන් කරන්න බෑ. හරි. ඇයි පුතේ මම දැන් මෙහෙම රෙද්දවල ටිකක් කියලා දුන්නේ? ඇත්තටම ඇයි මේවා? ඈ පුතේ මම මොකද්ද කරන්න හදන්නේ? සෙට් කරන්න හදන්නේ. සෙට් කියන්නේ කුලක. පුතේ කුලක කියන එකේ තේරුම තමා පුතේ මෙන්න මේ වගේ වෙන් කරන්න පුළුවන් දේවල් වලට තමා පුතේ අපි කියන්නේ කුලකයක් කියලා. හරිද? තේරුණාද? මොකක් හරි දෙයකින් පුතේ අපිට වෙන් කරලා ගන්න පුළුවන් නම් ඒ දේ අපි කියනවා පුතේ එයාට කුලකයක් කියලා. පැහැදිලිද? තේරුණාද? දැක්කනේ? දැන් මෙතන වෙන් කරලා ගන්න පුළුවන් රතු මල් කියන එක වෙන් කරලා ගන්න පුළුවන් මල් ගොඩක. එතකොට ඉලක්කම් වලින් පුතේ 1ත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා ටික පට්ට ගාලා අපිට වෙන් කරලා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ පුතේ වෙන් කරලා ගන්න පුළුවන් දෙයකට පුතේ මම කියනවා මොකක් කියලාද? කුලකයක් කියලා. පැහැදිලිද දැන්? තේරුණාද? ඔව් සර්. ඔව් සර්. අරුණේ. හරි පැහැදිලිනේ? හරි. එහෙනම් පුතේ මුලින්ම ලියන්න කුලකයක් යනු කියලා කමාවක් දාන්න. කුලකයක් යනු කියලා දාන්න කමාවක්. යනු කියන්නේ පයින් යනු නෙමෙයි ඈ. කුලකයක් යනු කියලා දාන්න පුතේ කමාවක්. කුලකයක් යනු කියලා දාන්න කමාවක්. හරි. අපි ලියමු පුතේ එහෙනම් කුලකයක් කියන්නේ මොකක්ද කියලා. හරි. ඔයාලා දැන් සම්බන්ධ වෙච්ච දුල පුතාලා පාඩමේ මාතෘකාව ලියා ගන්න කුලක කියලා. වරහන් ඇතුළේ ඉංග්‍රීසියෙන් කියන අපි උට සෙට් කියලා. හරිද? ඒක අපි සෙට් කරන්න ගන්නේ. හරි. පුතේ ඊට පස්සේ තරුවක් දැම්මා කුලකයක් යනු කමාවක්.
හරි. මෙහෙම ලියන්න පුතේ. කමාවක් කුලකයක් යනු කියලා ලිව්වා. කමාවක් දැම්ම යට රූලේ ලියන්න පටන් ගන්න පුතේ මෙහෙම. නිශ්චිතව හඳුනාගත හැකි. නිශ්චිතව හඳුනාගත හැකි. නිශ්චිතව හඳුනාගත හැකි. නිශ්චිතව හඳුනාගත හැකි. Excuse me, sir. ආන පුතේ. Sir, I පොඩ්ඩක් මුලින් ඉඳන් කියනවාද? හරි. කුලකයක් යනු කියලා ලියාගත්තද පුතේ මුලින්ම? කුලකයක් යනු කියලා ලියා ගන්නකෝ. කමාව තරුවක් දාලා. කුලකයක් යනු කමාවක් දැම්මා. පල්ලේ රූලෙන් ලියා ගන්න පුතේ. නිශ්චිතව හඳුනාගත හැකි. නිශ්චිතව හඳුනාගත හැකි. නිශ්චිතව හඳුනාගත හැකි. හරිද පුතේ? හරි සර්. හරි සර්. හරි. නාලි. හරි සර්. හරි. නිශ්චිතව හඳුනාගත හැකි අවයව ලියා දැක්විය හැකි. අවයව ලියා දැක්විය හැකි. ලියා ගන්නකො මම කියා දෙනම් අවයවයක් කියන්නේ මොකක්ද කියලා. අවයව ලියා දැක්විය හැකි. අවයව ලියා දැක්විය හැකි. අවයව ලියා දැක්විය හැකි. එකතුවක්. එකතුවක්. එහෙම නැත්නම් පුතේ අපි කියන සමූහයක් කියලා. එකතුවක්. එහෙම නැත්නම් මගේ දුවේ පුතේ සමූහයක්. සමූහයක්. මොකද්ද පුතේ කියන්නේ? කුලකයක් ලෙස හැඳින්වේ. කුලකයක් ලෙස හැඳින්වේ. හරි. කුලකයක් ලෙස හැඳින්වේ. Excuse me sir. අහන්න පුතේ. දැක්විය හැකි ඉතුරු ටික කියන්නකෝ සර්. මුලින්ම කියන්නකෝ පුතේ. උදා පුතෙන් දෙනවා ලියාගත්ත කියලා බලන්න. නිශ්චිතව හඳුනාගත හැකි හ්ම්. අවයව ලියා දැක්විය හැකි එකතුවක්. එකතුවක් කියන්නේ පුතේ සමූහයක්. සමූහයක් කියලා යනකො. සමූහයක්. සමූහයක් කුලකයක් ලෙස හැඳින්වේ. හරි. පට්ටම ලේසි. මොකද්ද පුතේ? මොකක් හරි ගොඩකින් අපිට ඌව වෙන් කරලා ගන්න පුළුවන් නම් අන්න ඒ සෙට් එක පුතේ අපි කියනවා කුලකයක් කියලා. හරිද? පැහැදිලිද? හරි. හරි. පැහැදිලි. Sir, පොඩි ලියා ගන්න ඕනද? මේ ටික දැම්ම ලියන්න එපා. පොඩ්ඩක් ඉන්න. හරි. පුතේ එහෙනම් දාන්න කුලක වලට උදාහරණ කියලා. උදාහරණ කියලා දාන්නකො. හරි. එහෙනම් පුතේ මෙතන අපිට කුලක වලට උදාහරණ විදිහට ගන්න පුළුවන් ලස්සන මල් කියන එක ගන්න බෑ. මොකද යා වෙන් කරන්න බෑ. ලස්සන ගෑනු ළමයි කියන එකත් ගන්න බෑ. එහෙනම් පුතේ අපිට ගන්න පුළුවන් මෙන්න මේ දෙන්න විතරයි. ලියන්න. රතු මල් උදාහරණ පළවෙනි එක රතු මල් 1 10ත් අතර ඉරට්ට සංඛ්‍යා තව ඕන වල ලියන්න පුළුවන් මොනවද? තව ඕන දේවල් ලියන්න පුළුවන්. වෙන් කරලා ගන්න පුළුවන් මොනවද? 6 ශ්‍රේණි 8නේ ඔයාලා 8 නේ 8 ශ්‍රේණියේ ළමයි. ඔයාලා ළමයි දෙවෙන් කරලා ගන්න පුළුවන්. 8 ශ්‍රේණියේ ළමයි. ගෑල් ළමයි වෙන්නත් පුළුවන්, පිරි ළමයි වෙන්නත් පුළුවන්. වෙන් කරලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පුතේ වෙන් කරලා යමක් ගන්න පුළුවන්ද? අන්න ඒකට පුතේ අපි කියනවා කුලකයක් කියලා. හරි. හරි. Sir, පොඩි ලියන්න පුළුවන්. හරි. උදාහරණ කියලා පුතේ මේ තුන ලියා ගන්න. 8 ශ්‍රේණියේ ළමයි කියන එකක්. රතු මල් කියන්නේ කුලකයක්. 1 10ත් අතර ඉරට්ට සංඛ්‍යා කියන්නේ පුතේ නම් කුලකයක්. හරි. උදාහරණ කියලා මේ ලියාගත්තොත් මේ තුන
ඔව් සර්. හරි. එහෙනම් පුතේ ඔන්න දැන් ඔයාලට පැහැදිලි පුතේ මොකද්ද කුලකයක් කියන්නේ කියලා. හරිද? මොකක් හරි පුතේ සමූහයකින් අපිට වෙන් කරලා ඒ සෙට් එක ගන්න පුළුවන් නම් අන්න උට කියනවා කුලකයක්. පැහැදිලිද? හරි. පුතේ ඔය මම දුන්න වාක්‍යයේ තව වචනයක් තියෙනවා ඔයාලා දන්නේ නැති. මොකද්ද පුතේ? මොකද්ද තියෙන්නේ? අවයව. අවයව මොකක්ද තියෙනවා? ඔන්න අවයව. මම මේක මකනවා දැන් ඈ. මේ ටික තියනවා. හරි. අවයව මේකත් මකන්නම්. හරි. පුතේ වචනයක් තියෙනවා මෙහෙම අවයව. ඈ අවයව. පුතේ අවයව කියන්නේ මොනවද? කොටස්. හරි. මෙහෙමයි. පුතේ අවයව කියන එක ගණන් වලදී කියනවා වෙන විදිහක්. විද්‍යාවෙත් සර් කියනවා මං කියන්නද? කියනවා. උදාහරණයක් විදිහට ගත්තොත් 1ත් 10ත් අතර ඇති ඔත්තේ සංඛ්‍යා අවයව. එහෙම කියන්න බෑ. ඒක පොඩ්ඩක් අපහැදිලි. හරිද? මේක සර් මං කියන්නද? කියන්නකො. 1ත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා කියලා ලියලා ඒ ඉරට්ට සංඛ්‍යා ටික සංකල වරහන තුල ලියද්දී 2 4 6 8 ඒ ටික තමයි අවයව කියන්නේ. හරි. හරිද? පුතේ ඊට ඉස්සෙල්ලා මම තව දෙයක් කියලා දෙන්නම්. දැන් ඔයාලා විද්‍යාව කරනවා නේද? විද්‍යාව කරනවද නැද්ද? ඈ කරනවා සර්. කරනවා සර්. ලස්සනට විද්‍යාවේ ගානට වෙන් කරලා ගන්න පුළුවන් ඈ. හරිද? ඔයාලට ගණන් වලදී මේවා කියලා දෙන්නේ නැහැ ලේසි. පුතේ මට කියන්නලා බලන්න කට්ටිය විද්‍යාවේදී අවයවයක් කියන්නේ මොකක්ද? ඇටකටු. කොටස්. ශරීරයේ කොටස්. ශරීරයේ කොටස් වලට අපි අවයවද කියන්නේ? ශරීරයේ කොටස්. යම්කිසි භාණ්ඩයක කොටස්. යම් කිසි එකක කොටස්. හරි. මෙහෙමයි. හරිද? ඔන්න මම විද්‍යාව පොඩි දෙයක්ත් කියලා දෙනවා ඈ. හරි. පුතේ අවයවයක් කියලා කියන්නේ ඔයාලා අහලා තියෙන පද්ධති. දන්නවනේ. අපි කනේවා පුතේ කටෙන් ඇතුළු වෙලා පිටිපස්සෙන් යනවනේ නේද? එතකොට පුතේ අර එහෙමම කන දෙම පුතේ ගියොත් අවුල්නේ නේද? ඒක හන්ද පුතේ ඔයාලගේ පද්ධතියක් ඇදිලා තියෙනවා ආහාර ජීර්ණ පද්ධතිය කියලා. මොකද්ද? ආහාර ජීර්ණ පද්ධතිය. එතකොට පුතේ හුස්ම ගන්න ඒවත් පුතේ එක එක දේවල් වෙනවා. ඒකට හැදිලා දෙනවා පුතේ හුස්ම ගන්න එකට ශ්වසන පද්ධතිය කියලා. ඔන්න ඔයගේ පුතේ පද්ධති ගොඩාකින් තමයි අපි මේ මිනිහා කියන එක හැදිලා තියෙන්නේ. පුතේ ඔන්න ඔය පද්ධති හැදෙන්නේ. පුතේ අවයව ගොඩක් එකතු වෙලා. දැන් පුතේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් එහෙම ආහාර ජීර්ණ පද්ධතිය හැදෙන්නේ ආමාශය, අක්මාව වගේ එක එක අවයව එකතු වෙලා. විද්‍යාවේදී පුතේ එහෙනම් එක කොටසකට එහෙම නැත්නම් පද්ධතියක් හැදෙන දෙයකට තමයි මගේ දුවේ පුතේ අවයවයක් කියලා කියන්නේ. ඔයාලට රෝග ලස්සන කියලා දීලා ඇති. හරිද? නැත්නම් මදුක සර් ඔයාලට ලස්සනට කියලා දීලා ඇති. හරිද? ඕවා තමයි පුතේ අවයව කියන්නේ. පද්ධතියක් හැදෙන කොටසකට පුතේ අපි කියනවා අවයවයක් කියලා. හරිද? නමුත් පුතේ ගණන් වලදී අවයවයක් කියලා කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය හැදෙන ආමාශයට හැම නෙමෙයි. හරිද? පුතේ ගණන් වලදී අවයවයක් කියලා කියන්නේ දැන් පුතේ බලන්න පළවෙනි එක රතුමල්. රතුමල් කිව්වහම පුතේ රතුමල් වලට අයිති වෙන්නේ මොනවද? කියන්න බලන්න රතුමල් ටික. රත්මල්. රෝස්. ඇන්තූරියම්. රතුමල්. ඔන්න වගේ පුතේ රතුමල් ජපන් රෝස. ජපන් රෝස. රතුමල්. හරි. දැන් ඇති. හරි. ඔන්න ඔය වගේ පුතේ රතුමල් කියන කුලකයට අයිති වෙන්නේ එතකොට වදමල්, රතුමල්, ඊට පස්සේ තව මොනවද? ඇන්තූරියම් මල්, රතු රෝස මල්. ඔන්න වගේ පුතේ අන්න ඒව තමයි රතුමල් කියන කොටසට අයිති වෙන්නේ. ඔන්න ඔය අයිති වන එකකට තමයි පුතේ අපි කියන්නේ අවයව එකක්. එතකොට පුතේ අයිති වන සෙට් එකටම අපි කියනවා අවයව. හරිද? අව දැන් පෙලක් ළමයි කියනවා අව වෙනම යව වෙනම. හරිද? එතකොට අව පැත්තක යව පැත්තක නිකන් යනවා වගේ. හරිද? එහෙම බෑ. අවයව කියන්නේ පුතේ එක වචනයක්. එහෙනම් පුතේ කුලකයට අයිති වන දේවල්. දැන් රතුමල් කියන කුලකයට පුතේ අයිති වෙන්නේ වදමල්, ඇන්තූරියම් මල් ඔන්න ඔය වගේ දේවල්. ඔන්න ඔය වගේ ඒවට තමයි පුතේ අපි කියන්නේ අවයවයක් කියලා. දැන් පුතේ මේක බලන්නකෝ. 1ත් 10ත් අතර තියෙන ඉරට්ට සංඛ්‍යා. කියමු බලන්න 1ත් 10ත් අතර තියෙන ඉරට්ට සංඛ්‍යා. 2 4 6 8 8. පුතේ 10 ගන්න නැද්ද?
නෑ. අතර කිව්වම නෑනේ සර්. අපි කියන්නේ අතර කියලා. නෑම සර්. අතර කියලා කියන්නේ දෙක මේ මොකක් හරි පරාසයක් දීලා ඒ දෙන්න අතර ඈ දැන් 10 කිව්වහම 10 අතර කිව්වහම 10 ගන්නෑ. එහෙනම් පුතේ 1ක් 10ක් අතර ඉරට්ට සංඛ්‍යා කියලා කිව්වහම 2 4 6 8 ඔන්න ඔය කියන කට්ටිය තමයි පුතේ ඇති වෙන්නේ. ඔන්න ඔය අයිති වන දේවල් වලට තමයි පුතේ අපි කියන්නේ අවයව කියලා. දැන් තේරෙනවද පුතේ අවයවයක් කියන්නේ මොකක්ද කියලා? ඔව් සර්. අය ඔය අවයවයේ තමයි මේ ඔයාලා අවයවය කියන එක මතක තියාගත්තාම ඇති. හරිද? නැත්තම් මම දැන් අවයවයක් කියන්නේ මොකක්ද කියලා දෙනවා. අන්නේ දෙන වචන ටික නම් මතක තියාගන්න එපා. ඔයාලා තේරුම් ගන්න පුතේ අවයවයක් කියලා කියන්නේ කුලකයට අයිති වන කොටස් වල. හරිද? ඒ කියන්නේ රතුමල් නම් රතුමල් වලට අයිති වන දේවල්. ඉරට්ට සංඛ්‍යා නම් පුතේ ඉරට්ට සංඛ්‍යා ටික. ඕවට තමයි දුවේ පුතේ අවයව කියලා කියන්නේ. නැතුව පුතේ ඔයාලට ගණන් වලට එන්නේ නැහැ. අවයවයක් කියන කුමක්ද? කුලකයක් කියන කුමක්ද? ඉරට්ට සංඛ්‍යා යන කුමක්ද? ඕවයින් නෑ පුතේ ගණන් වලට. ගණන් වල එන්නේ හදන්නනේ. එහෙම නැත්තම් උදාහරණ ලියන්න. හරිනේ. එහෙනම් පුතේ ලියා ගන්න අනුමාත්‍රිකාව අවයව. අවයව කියන්නේ එක වචනයක් ඈ. අවයව. අනුමාත්‍රිකාව අවයව. හරි. මම ඔයාලා බලන්න ඇති මේ මොකද වෙලා අරන් කරන්න කියලා. පුතේ මේක මගේ තියරි පන්තිය. ඒක නිසා අපි පොඩ්ඩක් වෙලා අරගෙන තමයි සාකච්ඡා කරන්නේ. හරිද? ඔන්ලයින් ඉස්කෝලේ දවල පුතාලට අර පුංචි ගැටලුවක් වුණ නිසා එයාලා මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔයාලට තව පැය භාගයක් තමයි මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. ආයේ දිනේෂ් සර් ඔයාලගේ ඔයාලව පන්තියට සම්බන්ධ කරගනි. හරිද? හරි. ඔන්න හරි. ලියාගත්තද පුතේ අවයව කියලා? ඔව් සර්. හරි. එහෙනම් ලියන්න පුතේ මෙහෙම. ලියා ගන්න පහලින් තරුවක් දාලා කුලකයකට අයත් කුලකයකට අයත් දෑ 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 එම කුලකයේ අවයව ලෙස හැඳින්වේ. අවයව ලෙස හැඳින්වේ. සර් ආන පුතේ මේ අර කුලකයක් යනු කියලා ඒ වාක්‍ය ලියලා ඒකට උදාහරණ ලියුවට පස්සේ මොනවද ලිව්වේ? පුතේ ඒකට උදාහරණ ලිව්වේ 8 ශ්‍රේණියේ ළමයි රතුමල් 1ක් 10ක් අතර ඉරට්ට සංඛ්‍යා. හරි ඊට පස්සේ අවයව කියලා අනුමාත්‍රිකාවක් ලිව්වා. අවයව කියන්නේ මොකක්ද කියලා වල ලියාගත්තා. හරි. අවයවයක් කියන්නේ එහෙනම් පුතේ මම කිව්වේ කුලකයකට අයත් දෑ. එම කුලකයේ අවයව ලෙස හැඳින්වේ. හරිද පුතේ? හරි සර්. හරි. දැන් පුතේ ඔයාලා කුලකයක් කියන වචනේ දන්නවා, අවයව කියන වචනේත් දන්නවා. හරිද? පුතේ මේ සාමාන්‍යයෙන් කුලකයක් ලියනකොට අහන්න පුතේ. අවයව කියලා ලියලා ඒක හඳුන්වපු වාක්‍ය කියලා කියනද? හරි එකපාරක් කියන්නම් ඉක්මනට ලියාගන්න ඈ. කුලකයකට අයත් දෑ කුලකයකට අයත් දෑ කුලකයකට අයත් දෑ එම කුලකයේ දැන් 8 වසරේ ඈ වැඩ කරන්න ඕන ඉක්මනට අයත් දෑ එම කුලකයේ අවයව ලෙස හැඳින්වේ. අවයව ලෙස හැඳින්වේ. හරි. එහෙනම් හරි. උදේ මයික් ඔෆ් කරන්න ඔයාලා ගෙදර කෑ ගන්න શબ્ද ඇහෙන්නේ නැහැ. හරි නෑනේ නේ. හරි නේ. ඒක නිසා මයික් ඔෆ් කරමු ඈ. හරි. පුතේ දැන් බලමු. පුතේ දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දෙයක් ලියනකොට පුතේ ඔන්න ඔහේ ඕනෑවට පාඩ ලියනවා. නමුත් පුතේ කුලකයක් ලියනකොට ඔයාලට ඕනි විදිහට හිතේ හැටියට ලියන්න බෑ. කුලකයක් ලියන්න ඕනි ක්‍රම තියෙනවා. හරිද? ඔයාලට කැමති විදිහට ලියන්න බෑ. හරි? කැමති විදිහට ලියන්න බෑ. එච්චරයි. හරිද? ලියන ක්‍රම ටිකක් තියෙනවා. පුතේ කුලකයක් ලියන ක්‍රම ගොඩාක් තියෙනවා. නමුත් පුතේ
ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ කුලකයක් ලියන ක්‍රම 3යි. හරිද? කුලකයක් ලියන ක්‍රම 3යි. හරි. එහෙනම් පුතේ ලියන්න අනුමාත්‍රිකාවක් මෙන්න මෙහෙම. කුලකයක් ලියා දැක්විය හැකි ආකාර කුලකයක් ලියා දැක්විය හැකි ආකාර කුලකයක් ලියා දැක්විය හැකි ආකාර අනුමාත්‍රිකාව. හරි. කුලකයක් ලියා දක්වන්න පුළුවන් ආකාර මොනවද පුතේ? හරි. බලමු. කුලකයක් ලියා දැක්විය හැකි ආකාර මොනවද? හරි. දැන් රූප සටහන. හරි. හරි. බලමු. ඔය පිළිවෙලට ලස්සනට ඉගෙන ගමු. හරි. බලන්නකො පුතේ. දැන් මේක මම ගන්නම්කෝ 1 10ක් අතර ඉරට්ට සංඛ්‍යා කියන එක. හරි. මම මකනවා. ඔන්න පුතේ කුලකයක් ලියා දැක්විය හැකි ආකාර ටික තමයි මම ඔයාලට උගන්වන්න හදන්නේ. කුලකයක් ලියන්න පුළුවන් පළවෙනි ආකාරය මොකක්ද? හරි. මම පුතේ ලියනවා ඔයාලට මම කියනවා 1 10ක් අතර ඉරට්ට සංඛ්‍යා කුලකය. මොකද පුතේ ඉරට්ට සංඛ්‍යා කුලකයක් විදිහට ගන්නෙ ඉලක්කම් වලින් අපිට ඉරට්ට සංඛ්‍යා ටික වෙන් කරලා ගන්න පුළුවන්. හරිද පුතේ? මම එහෙනම් ලියනවා 1ත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා කියලා. හරිද? ඉරට්ට සංඛ්‍යා. පුතේ මේක නිකන් මොකක් වගේද? නිකන් විස්තරයක් වගේ නේද? ඈ පුතේ විස්තරයක් වගේ නෙමෙයි. ඈ විස්තරයක් වගේ නෙමෙයි තමයි මේක. නිකන් විස්තරයක් වගේ නෙමෙයි. 1 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. සිංහලෙන් මේක විස්තර කරලා නේද පුතේ මේ තියෙන්නේ? තේරුණාද? ඔව් සර්. හරි. පුතේ මේ විදිහට ඔයාලා විස්තර කිරීමක් ලියනවා නම් කුලකයක් ඔයාලා ලියන්න ඕනේ පුතේ මෙන්න මේක සංගලවරහන් දෙකක් ඇතුලේ. හරිද? සංගලවරහන් දෙකක් ඇතුලේ. ඔන්න සංගලවරහනක් එකක් සංගලවරහන් දෙකක් ඇතුලේ තමයි පුතේ ඔයාලා මේ විස්තර කරන එක ලියන්න ඕනේ. එහෙනම් පුතේ කුලකයක් ලියන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි පුතේ මොකද්ද? පළවෙනි ක්‍රමය තමයි පුතේ සංගලවරහන් දෙකක් දාලා ඒක මැද පුතේ විස්තරයක් විදිහට ඔයාලට ලියන්න පුළුවන්. පැහැදිලිද? ඕක තමයි පුතේ කුලකයක් ලියන්න පුළුවන් පළවෙනි ක්‍රමය. තේරුණාද? ඔව් සර්. ඔව් සර්. දෙකක් දැම්මා විස්තරය ලිව්වා. ඕක තමයි පුතේ ඔව් කුලකයක් ලියන්න පුළුවන් පළවෙනි ක්‍රමය. හරිද? සංගලවරහන් දෙකක් දාලා විස්තරයක්. හරිද පුතේ? මං ඉස්සරහට පුතේ ඔයාලට උගන්වනවා කුලක අංකණය කියලා. හරිද? පුතේ මෙහෙම ලියලා නිකන් මේක නිකන් හිස් වගේ නෙමෙයි ඉස්සරහම මොකුත් නැහැ. පවුනේ නේද? මොකුත් ඉස්සරහ නැහැ. පුතේ අපි ළමෙක් හම්බුනාට පස්සේ මොකද පුතේ උට කරන්නේ? ළමයාට මොකක්ද දාන්නේ? නම. එයා කරලා ගන්න පුළුවන් විදිහට උට දානවා නමක්. ළමයාට ඌ නෙමෙයි අහිංසක ළමයාට පොඩි පැට්ටට පුතේ අපි දානවා නමක්. ඒ වගේ තමයි පුතේ මෙන්න මේ කුලකවලට එක එක නම් දානවා. නම් දානවා ගුහා මෙහෙම. කසුන් කුලකය, අමල් කුලකය. හරිද? තාත්තා කුලකය, අම්මා කුලකය. එහෙම දාන්නේ නෑ පුතේ. මෙයාලව නම් කරන්න පුළුවන් ලස්සන ක්‍රමයක් තියෙනවා. හරිද? ඒ ක්‍රමයට පුතේ අපි කියනවා කුලක අංකණය කියලා. හරිද? ඒකෙදි කරන්නේ පුතේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරක් ගන්නවා. මොනවද ගන්නෙ පුතේ? ඉංග්‍රීසි කැපිටල් හරිද? සිම්පල් නෙමෙයි ඈ සිම්පල් නෙමෙයි. ඔයාලට වැඩ සිම්පල් වුණාට කුලක වලට වැඩ සිම්පල් නෑ. කුලක වලට ගන්න පුතේ කුලකයක් නම් කරනකොට ඔයාලා ගන්න ඕනේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු එකක්. හරිද? එහෙම පුතේ කැපිටල් අකුරක් අරගෙන මෙයාගේ ඉස්සරහට දාලා හුම සමානයි කියලා දානවා. දැන් මම ගන්නම්කෝ A කියන අකුර දාන්නම්කෝ. හරි. A කියන අකුර ලියලා පුතේ සමානයි කියලා කුලකේ ලියනවා. ඔන්න ඔක තමයි පුතේ කුලක අංකණයේදී ඔයාලට කියලා දෙන්නේ. එහෙනම් පුතේ කුලකයක් ලිව්වොත් එයාව අංකණය කරනවා කියලා කරන්නේ එයාට නමක් දෙන එක. නමක් දෙන්නේ මොකද්ද පුතේ? ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරක්. හරිද? පැහැදිලිද? අමාරුද? පැහැදිලි සර්. පුතේ ඔයාලා සිංහල නම් පුතේ ඇත්තටම කිව්වොත් මේ කුලක පාඩමට පට්ට විදිහට සිංහල තේරෙන්න ඕනේ. හරිද? ඔයාලට ගණන් කරද්දී ඔය තේරෙයි. හරිද? එහෙනම් පුතේ මොකද කරන්නේ? ඉංග්‍රීසි අකුරක් දාලා සමාන ලකුණයි ලියලා විස්තර කිරීමක් විදිහට ලියනවා. මෙන්න මේ ක්‍රමයට
වරහන් දෙකක් ඇතුලේ පුතේ විස්තරයක් විදිහට අපි ලියනවට අපි කියනවා මොකද වරහණක් ඇතුලේ වරහන් දෙකක් තුල විස්තර කිරීමක් විදිහට ලියනවා කියලා. එහෙනම් පුතේ ලියාගන්න පළවෙනි ක්‍රමය කියලා දාලා එක කියලා දාලා මම මේ කියන්නේ. එක කියලා දැම්මා. ලියන්න පුතේ මෙහෙම. පළවෙනි ක්‍රමය කුලකයක් ලියන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි පුතේ සංගල වරහන් තුල හරි ලියාගන්නක පුතේ දැන් මුලින්ම කියන්න බෑ මුල අපි පාඩමේ ටිකක් කරලා තියෙන්නේ අපි ලිව්වේ පුතේ කුලකයක් ලියා දැක්විය හැකි ආකාරය කියලා එතනට ලියුවා සර්. හරි පුතේ පළවෙනි එක දාලා ලියන්න මෙහෙම පළවෙනි එක සංගල වරහන් තුල විස්තර කිරීමක් ලෙස හරි කියලා දෙන්නම්. හරි. පුතේ මේක තේරුණාද පුතාට? සංගල වරහන් හරි. කුලකයක් ලියද්දි පුතේ මොකුත් එපා. හරිද? ඉස්සල් ලියාගන්නකො. පළවෙනි ක්‍රමයේ පුතේ සංගල වරහන් තුල විස්තර කිරීමක් විදිහට. කුලකයක් ලියන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි පුතේ සංගල වරහන් තුල විස්තර කිරීමක් ලෙස. හරිද? ඔයාලට හිතුන විදිහට 1 10ත් අතර ඉරට්ට සංඛ්‍යා කියලා ලියලා නිකන් ඉන්න බෑ පුතේ. හරිද? ඌව ලියන්න ඕනේ සංගල වරහන් දෙකක් ඇතුලේ. පැහැදිලිනේ? හරි. ඒක තේරුණාද පුතාට? කවුද? සශ්මලීදුව තේරුණාද පුතේ මේක සංගල වරහණක් තුල ඔව් සර්. හරි පුතේ දැන් ඔයාලට තේරෙන්නේ නැතුව ඇද්ද මෙන්න මේ ඉංග්‍රීසි අකුරක් දානවා කියන්නේ. හරිද? මම ඒකට ඔයාලට උදාහරණයක් කිව්වා. ඔයාලා සාමාන්‍යයෙන් පොඩි බබෙක් පොඩි පැට්ටෙක් හම්බුනාට පස්සේ පුතේ කාට හරි මොකද කරන්නේ? එයාට නමක් දෙනවා. දැන් මෙයාට පුතේ නමක් නැහැ. ඒක නිසා පුතේ මෙයාට නම් දාන්න පුළුවන්. අපිට පුතේ ඔයාට හිතන නම් දාන්න බෑ. අමල් කමල් නිමල් සුනිල් කියලා. හරිද? ඒ වුණාට පුතේ ඔයාලට ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරක් අරගෙන මෙයාගේ ඉස්සරහින් දාන්න පුළුවන්. ඕකට තමයි පුතේ අපි කියන්නේ කුලකයක් නම් කරනවා කියලා. හරිද? එහෙම නැත්නම් කුලකයක් අංකණය කරනවා. ඒක ඉස්සරහට කියලා දෙනවා. හරිද? එහෙනම් පුතේ මතක තියාගන්න කුලකයක් ලියනවා නම් පළවෙනි ක්‍රමය තමයි සංගල වරහන් තුල විස්තර කිරීමක් විදියට. ඕනනම් මෙහෙම A කියලා දක්වන්න පුළුවන් මේක. A හරි ඔයාලට කැමති කැපිටල් අකුරකින් දක්වන්න පුළුවන්. හරිද? පැහැදිලි නේද? දැන් තේරෙනවද පුතේ? ඔව් සර්. හරි. එහෙනම් පුතේ උදාහරණය කියලා මේක ලියාගන්න. උදාහරණය. දැන් තේරෙනවද පුතේ මේක විස්තර කිරීමක් විදියට තියෙන්නේ කියලා? හරි. යාවට. හරි. මේ කියන එකක් දාගන්න දැස්ස ඒ කියලා දාගන්න. ඔයාලට කැමති ඉංග්‍රීසි අකුර දාන්න. ඒ කියලා දාගෙන ලියාගන්න මේ. හරි. හරිද පුතේ? අමාරු නෑ මේ පට්ටම ආසන්න පුළුවන් පාඩමක් තමයි කුලක කියන්නේ. හරි. එහෙනම් පුතේ කුලකයක් ලියන්න පුළුවන් තව ක්‍රමයක් ඔයාලට උගන්වන්න තියෙනවා. හරිද? එහෙනම් පුතේ කුලකයක් ලියා දැක්විය හැකි දෙවෙනි ක්‍රමය. මම කරන්නයි හදන්නේ. හරිද? හරි. බලමුකෝ. කුලකයක් ලියා දැක්විය හැකි දෙවෙනි ආකාරය. මොකක්ද? පුතේ මතකද මම අවයව කියලා දෙයක් ඉගෙනුවා? මතකයිද? ඔව් සර්. ඔව් සර්. මෙන්න මේ කුලකයට අයිති වෙන දේවල් තමයි පුතේ අවයව කියලා කිව්වේ. ඔය දැන් හරි. කියන්න බලන්න එහෙනම්. 1 10ත් අතර තියෙන ඉරට්ට සංඛ්‍යා ටික. 2 හරි. පුතේ දැන් ඔයාලට මේවා හිතුමනාපෙට ලියන්න බෑ කුලකයක් නා. හරිද? හිතුමනාපෙට ලියන්න බෑ. ඉස්සල්ලාම පුතේ මේ කට්ටිය ලියද්දි මෙන්න මෙයාලා අතර පුතේ අවයව දැන් මේ දෙක කියන්නේ අවයවයක්. මේ කුලකයේ දෙක කියන්නේ පුතේ අවයවයක්. මොකද මේ කුලකයේට මෙයා අයත්. හරිද? මෙන්න මේවට තමයි පුතේ අවයව කියන්නේ. හරිද? ඕක පැහැදිලිද? මේ අවයව ලියද්දි පුතේ මේ අවයව දෙකක් අතර ඔයාලා පළවෙනියටම දාන්න ඕනේ පුතේ කමාව. අවයව දෙකක් අතර දාන්න ඕනේ මොකද්ද පුතේ? මොනවද දාන්න ඕනේ? කමාව. ඊට පස්සේ කමාව දාලා මෙහෙම ඒක රවුමක් ඇතුළේ ලියන්න බැයිද? පොඩ්ඩක් ඉවසන්න බෑ ඉවසමු. හරි. බෑ. අවයව කමා දාලා පුතේ කමා දාලා රවුම් ඇතුලේ ලියන්න එපා. කැතයිනේ වැඩි. කමා දාලා මොකටද රවුම් ඇතුලේ ලියන්නේ? පුතේ මෙහෙම ඔයාලට කැමති විදිහට මේක ලියන්න බෑ. පුතේ අවයව ලියනවා නම් ඔයාලා මුන් දෙන්න නිකන් හිලුවෙන් වගේ. ඒක නිසා අපි මොකද කරන්නේ? මෙයාට දානවා පුතේ වරහණක්. මෙයාටත් පුතේ සංගල වරහණක් දානවා. එහෙනම් පුතේ අපි මොකද කරේ?
සංගල වරහණක් තුල අවයව ටික ලිව්වා. පැහැදිලිද? තේරුණාද? එහෙනම් පුතේ ලියන්න පුළුවන් දෙවෙනි ක්‍රමය තමයි සංගල වරහණක් තුල අවයව ටික ලියන්න පුළුවන්. තේරුණාද ඔක? තේරුණාද? තේරුණා හරි. තේරුණා සර්. දැන් මෙයාටත් නමක් දෙන්න දෙපේ ඈ. දැන් මෙයා පුතේ ඒ කියන කුලකෙන්න ගත්තේ. ඒක නිසා පුතේ ඔයාලට මෙයාටත් ඒ කියලා දාගන්න පුළුවන්. හරිද? සංගල වරහණ එළියෙන් ඒ කියලා දාගන්න පුළුවන්. ඒකට හේතුව තමයි පුතේ මෙයාව අපි නම් කරේ කියලා. ඒක හන්ද ඒ කියන කුලකේ අවයව ටිකක් ඒමයි කියලා ලියලා ගන්න පුළුවන්. හරිද? හරි. ඔයාලා මෙතෙන්ට B කියලා දැම්මම නම් මෙතෙන්ට B කියලා දාන්න. හරි. එහෙනම් පුතේ කුලකයක් ලියා දක්වන දෙවෙනි ක්‍රමය තමයි මගේ දුවේ පුතේ අවයව ටික ලියලා ඒ අතර කමා දාලා සංගල වරහණක් තුල ලියනවා. පැහැදිලිද? තේරුණාද? ඔව් සර්. යවද? හරි. එහෙනම් පුතේ ලියාගන්න එක කියලා දාලා මෙහෙම. දෙක. දාගන්නකො මෙහෙම. සංගල වරහන් තුල දෙවනි ක්‍රමය කුලකයක් ලියා දක්වන සංගල වරහන් තුල පළවෙනියට විස්තර කිරීමක්. දැන් සංගල වරහන් තුල අවයව ලියා දැක්වීම. සංගල වරහන් තුල අවයව ලියා දැක්වීම. හරිද පුතේ? පැහැදිලිද? සංගල වරහන් තුල පැහැදිලිද? අවයව දැක්වීම. හරි. පැහැදිලිනේ? හරි. ගැටලුවක් නැහැ. හරිනේ? පැහැදිලි සුද්ධ සිංහල තේරුණා. හරි. එහෙනම් පුතේ උදාහරණය කියලා ලියා ගන්න මේක. දෙවැනි එකට උදාහරණය තමයි පුතේ මේ. උදාහරණය කියලා මෙන්න මේක ලියා ගන්න. ඔකට එන්න උදාහරණ ලියන කලින් විනාඩියකින්. හරි. ගණ්ඩ රතු පෑන. ගණ්ඩ පුතේ රතු පෑන. දාන්න තරුවක්. මම උදාහරණයට ලියන්න මොකද පුතේ? උදාහරණ කියලා දාලා ලිව්වනේ. කමන්නේ. උදාහරණේ ලිව්ව කට්ටිය කමන්නේ. උදාහරණයට යටින් ලියා ගන්න තරුවක් දාලා රතු පෑන ලියන්න ඕනේ. රතු පෑන ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. සංගල වරහන් තුල අවයව ලිවීමේදී සංගල වරහන් තුල අවයව ලිවීමේදී සංගල වරහන් තුල අවයව ලිවීමේදී හරිද පුතේ? හරි සර්. එම අවයව අතර කමා යෙදිය යුතුය. මොනවද දාන්නේ අපි? මේ වගේ කමා දාන්න ඕනේ පුතේ. හරි. කමා යෙදිය යුතුය. හරි. තේරුණාද පුතාලට? හරි. පුතේ නැති කවුරු උදාහරණය ලිව්වේ නැති කවුරු හරි ඉන්නවා නම් ඉක්මනට ලියා ගන්න පුතේ. උදාහරණය ලිව්වේ නැත්නම් ලියා ගන්නකෝ. උදාහරණය ලිව්වේ නැති කවුරු හරි ඉන්නවා නම් මේක ලියා ගන්න. දෙවෙනි උදාහරණය මේක දැන් ඕනේ නැහැ. දැන් මේක හරි. හරි. ලිව්වා සර්. හරි. පැහැදිලි නේද? ගැටලුවක් නැහැ. හරි. දැන් හරි. තේරුණා. හරි. පුතේ කුලකයක් ලියන්න පුළුවන් තව එක ක්‍රමයක් ඔයාලට කියලා දෙන්න තියෙනවා. හරිද? ඔයාලා පුතේ 9 වසරට ගියාම තව ක්‍රමයක් එකතු වෙනවා. එහෙම කියලා 10 වසරට ගියාම තව ක්‍රමයක් 11 වසරට ගියාම තව ක්‍රමයක් කියලා එහෙම එකතු වෙන්නේ නැහැ.
හරිද? පුතේ ඔන්න තුන්වෙනි ක්‍රමය. පුතේ මේ අවයව ටික ඔයාලට සංගල වරහන් තුල විතරක් නෙමෙයි. හරිද? ඔයාලට පුතේ ලියන්න පුළුවන් මෙන්න මේ වගේ එක්ක රවුමක්, එක්ක පුතේ කොටුවක්, හරිද? එක්ක පුතේ ත්‍රිකෝණයක්. මෙන්න මේ වගේ සංවෘත වුණ. ඒ කියන්නේ පුතේ විවෘත නැති. ඒ කියන්නේ මෙන්න මේ වගේ මේ මොනවද? මෙන්න මේ වගේ තල රූප තුල. හරිද? මෙන්න මේ වගේ ඕනෑම තල රූපයක මෙන්න මේ අවයව ටික දක්වන්න පුළුවන් ඔයාලට. හැබැයි පුතේ ඔයාලා බහුතරයක් හොඳට මතක තියාගන්න කුලක පාවිච්චි කරද්දී. ඔයාලා පුතේ අවයව ලියද්දී බහුතරයක් ලියන්න පුතේ කොටුවක් ත්‍රිකෝණවත් වල නෙමෙයි රවුමක් තුල. හරිද පුතේ? රවුමක් තුල තමයි ලියන්නේ. පුතේ මේක ලියද්දී ඔයාලා අවයව ටික ඔයාලා කැමති විදිහට ලියා ගන්නනේ. 2 4 6 8 වල කැමති විදිහට තනින් තන ලියන්න පුළුවන්. දැන් මේක ලිව්වොත් 2 4 6 8. එහෙම නැත්නම් මෙතන 2 4 6 8 ඔයාලට කැමති විදිහට ලියන්න පුළුවන්. හරිද? පුතේ එහෙනම් ඔයාලා මෙන්න මේ වගේ සංවෘත රූපයක ලියනකොට ක්‍රමාව දානවද? දානවද? ඒ ඔයාලට ඔයාලට පුතේ මාර නිදහසක් තියෙන්නේ මෙන්න මේ වගේ රූපයකට දක්වනකොට. හරිද? ඔයාලා පුතේ මේ විදිහට රූපයක දක්වනකොට ඔයාලට කැමති තැනක අවයව ලියා ගන්න පුළුවන්. රූපය ඇතුලේ හැබැයි. හරිද? පුතේ මෙන්න මේ වගේ රූපයක අපි මේ අවයව දක්වනවට කියනවා පුතේ නමක්. ලස්සන නමක්. හරිද? ලස්සන නමක් කියනවා පුතේ. හරිද? මේක හොයාගත්තේ පුතේ ජෝන් වෝන් කියලා විද්‍යාඥයෙක්. කවුද පුතේ? John Won. John Won. ද වෙන්ද මන්ද? John Wen. John Wen. John W. Bush. John Won. John Wen. ඔය වෙන් රූප සටහන් නේද? පුතේ මේක හොයාගත්තේ ජෝන් වෙන් කියලා විද්‍යාඥයෙක් පුතේ. හරිද? විද්‍යාඥයෙක් නෙමෙයි. යා විද්‍යාවට නෙමෙයි විද්‍යාඥයෝ සම්බන්ධ වෙන්නේ. මේකට පුතේ සම්බන්ධ උනේ ජෝන් වෙන් කියලා. ජෝන් වෙන්. Excuse me, sir. අන්න පුතේ. අන්න Sir, මම sir ලියුණා. Sir තුන්වෙනි එකට මොකද sir කිව්වේ? තාම කිව්වේ නෑ මේක කියා දෙමින් ඉන්නේ. හරිද? ඔන්න ඔය තුන්වෙනි ක්‍රමය පුතේ ඉදිරිපත් කරේ ජෝන් වෙන් කියලා විද්‍යාඥයෙක්. හරිද? විද්‍යාඥයෙක් පුතේ අතන ගොත් ගණිතය පිළිබඳ කවුරුහරි හදාරනවා නම් එයා ගණිතඥයෙක්. හරිද? මෙන්න මෙයා තමයි පුතේ ඔක ඉදිරිපත් කරේ. ජෝන් වෙන් කියලා ගණිතඥයෙක්. හරිද? පුතේ දැන් මෙයානේ මේක ඉදිරිපත් කරේ. දැන් මෙයාට අම්මෝ ඒ දවස්වල මිනිස්සු මල් දෙලා වඳිනවා. මෙයා තමයි මේක ඉදිරිපත් කරේ කියලා. මේ හරි හොඳයි. හරිද? පුතේ ඒක නිසා මේක මෙයා ඉදිරිපත් කරපු නිසා පුතේ මෙයාට මේක උපහාරයක් දෙන්න ඕනි වුණා. හරිද? උපහාරයක් දෙන්න ඕනි වුණ නිසා පුතේ මොකද්ද කරේ? මෙයාගේ ජෝන් වෙන්නේ. ඒක නිසා පුතේ මෙයානේ මේක ඉදිරිපත් කරේ. මෙයාගේ නම මේ පිටිපස්සේ කෑල්ල ගත්තා. වෙන් කියලා. හරිද? රූපයකනේ පුතේ දක්වන්නේ. හරිද? ඒක නිසා මේකට දුන්නා පුතේ ලස්සන නමක්. ජෝන් වෙන්ගේ වෙන් කෑල්ල අරගෙන දක්වන්නේ පුතේ රූපයක නිසා වෙන් රූපය කියලා දුන්නා. වෙන් රූපයක දැක්වීම. පැහැදිලිද? එහෙනම් පුතේ වෙන් රූපයක දක්වනවා කියලා කියන්නේ මොකක් හරි සංවෘත රූපයක් තුල මේ අවයව ටික ලියලා දක්වනවා. පැහැදිලිද? මේ වගේ මොකක් හරි කොටුවක් වේවා, ත්‍රිකෝණයක් වේවා, වෘත්තයක් වේවා, වෘත්තකින් රවුමක් වේවා, ඒවා ඇතුලේ පුතේ අවයව ලියා දක්වනවට අපි කියනවා වෙන් රූපයක දක්වනවා කියලා. තේරුණාද? ඔව් sir. හරි. එහෙනම් පුතේ තුන්වෙනි ආකාරය ලියා ගන්න වෙන් රූපයක දැක්වීම. වෙන් රූපයක දැක්වීම. තුන්වෙනි කුලකයේ ලියන ආකාරය තමයි පුතේ වෙන් රූපයක දක්වනවා. හරි. හරියට හරි. හරි. හරිනේ පුතේ තේරුණා? ඔව් sir. මේක දැක්කේ හරි. ඔව් සර්. තාලා ලියන්න පුතේ මෙහෙම ලියාගන්න මොකද්ද වෙන් රූපයක් කියන්නේ කියලා. ලියන්න. කුලකයක අවයව සංවෘත රූපයක් තුල කුලකයක අවයව සංවෘත රූපයක් තුල
කුලකයක අවයව සංවෘත රූපයක් තුල කුලකයක අවයව සංවෘත රූපයක් තුල ලියා දැක්වූ විට එවැනි රූපයක් එවැනි රූපයක් වෙන් රූපයක් ලෙස හැඳින්වේ. වෙන් රූපයක් ලෙස හැඳින්වේ. හරිද? වෙන් රූපයක් ලෙස හැඳින්වේ. හරි. පුතේ ඔයාලා සාමාන්‍ය මේක බොහෝ දුරට පුතේ රවුමනේ පාවිච්චි කරන්නේ. රවුම ලියලා ඒක ඇතුලේ පුතේ අවයව ටික ලියන්න. වරහන් මේ මොනවාද? කමා ඕනේ නැහැ. ලියලා පුතේ දැන් මෙයාව නම් කරන්න දෙපේ. බබාට නමක් දෙනවා වගේ. ඒ කුලකේ කියලා මෙහෙම ඊතලයක් දාලා නම් කරනවා. හරි. උදාහරණය කියලා පුතේ මේක ලියාගමු. හරිද පුතේ? ලියා ගන්නකො. නාඩියක් දෙන්න. නැත තව හරි ලියා ගන්නකො. හරි සර්. හරි පුතේ. හරි. පැහැදිලිද? හරි පුතේ. ඒක හරි දැන්. හරි. දැන් ඔයාලට තේරුණාද පුතේ කුලකයක් ලියන්න පුළුවන් ක්‍රම ටික? හරි සර්. ඔව් සර්. තේරුණාද? අමාරුද කුලක? ඈ ඔය පොඩ්ඩයි තව. ඈ නේ කුලකයක් දැන් ඔයාලට අඳුර ගන්න එක පට්ටම ලේසියි ඈ. මම ওই විදිහට පුතේ උදාහරණ කියලා දෙනවා මම නම් දැකලා නැහැ. දැකලා තිනවා මගේ ගුරුවරයා. මගේ ගුරුවරයා කවුද? ප්‍රසාද් සර්. හරිද? ඔයාලා 9 වසරේ ගණන් වලට යන්නේ ප්‍රසාද් සර්ගේ. මට මතකයි ප්‍රසාද් සරුත් අපිට කුලක පාඩම කියලා දුන්නේ ඔය විදිහට. හරිද? ඔය විදිහට ලස්සනට උදාහරණ අරගෙන ගාන්ට ලස්සනට කියලා දුන්නා. ඒකම තමයි මටත් තාම ඕවා මතක. හරිද? මට කියලා දුන්නේ ප්‍රසාද් සර්. ඔයාලට 9 වසරේදී ප්‍රසාද් සර් හම්බෙනවා. හරිද? පුතේ දැන් මෙහෙමයි. හරිද? පුංචි පණිවිඩයක් දෙන්න ඕනි. හරි. අපිට ආපහු කියනවා පුතේ ඔන්න මම ඒ කියලා කුලකයක් තියෙනවා. මම ඒ කියන කුලකයේ පුතේ විස්තර කිරීමක් විදිහට ලිව්වා. මහරගම කියලා ලිව්වා යන වචනේ අකුරු කියලා කුලකයක් ගැන මම කියනවා. හරි. පුතේ මහරගම යන වචනේ අකුරුනේ. කියන්න බලන්න එහෙනම් පුතේ මෙයාගේ අවයව ටික මොනවද? කියමු. මට ඔයාලා කියනකොට පැටලෙනවා ඈ. හරි. මට පැටලෙනවා දැන් ගොඩක් අය ඉන්නවනේ. හරි. එහෙනම් පුතේ දාන්න පටස් ගාලා chat එකට උත්තර ටික. හරි. අවයව ටික කියන්න. පුතේ දැන් ක්ලාස් එක පටන් ගත්ත කියලා අහනවා නෑ පුතේ අපි දැන් පටන් ගන්න පැයකුත් විනාඩි 8ක් වෙනවා පුතේ. හරි දැන් අහගෙන යන්නකෝ කමන්නේ. හරි. පුතේ එහෙනම් කියන්න බලන්න මහරගම යන වචනේ අකුරු ටික. දැන් අවයව ටික. හරි පුතේ කොහොමද දැම්මා?
ඕව ඇතුලේ කමා එහෙම නැහැනේ. කමා නැහැ. මතකද මං කිව්වා කමාවනි කියලා. එහෙම දැම්මේ නෑ සර් තාත්තා දෙමු. බෑ එහෙම බෑ. එහෙම ගානට දාන්න ඕනේ. ඔයාලා දන්නවනේ. හරි. හරි. මම කියන හරි දැන් ඔයාලා කියලා තියෙන්නේ මෙහෙම. M E A H A R A G A M A නේ. ඔයාලා කියන්නේ මෙහෙමද? මේකද පුතේ හරිද මේක? නෑ සර්. ඇයි නැත්තේ? එකම පාරක් කියන්නේ සර්. බලන්නකො පුතේ මෙතන මාර වැඩක්. මෙතන එම්ම මෙතනත් ලියලා. ඒ මදියට පුතේ මෙතනත් ලියලා. හරිද? දැන් මේ ඒ අකුර මෙතනත් ලියලා. මෙතනත් ලියලා මෙතනත් ලියලා මෙතනත් ලියලා. පට්ට කැතයිනේ වැඩි. එමෙතන මෙතනත් ලියලා. හරි. බලන්න පුතේ H අකුර නම් වෙන කොහෙවත් නැහැ. R අකුරත් වෙන කොහෙවත් නැහැ. G අකුරත් වෙන කොහෙවත් නැහැ. පුතේ බලන්න මේ අවයව ඇතුලේ එකම අවයවය කීපාරක් ලියලා දෙපාර තුන් පාරක් ලියලා නේද? දැක්කනේ පුතේ එකම අවයවය 3-4 පාරක් ලියලා මේ වගේ කැත වැඩ කුලකට වලට අල්ලන්නේ නැහැ පුතේ. කුලක මොකද කරන්නේ? යකෝ අපිට සිංහල තේරෙන්නේ නැද්ද? යකෝ කුලකයක ලියන්න පුළුවන් මේ එක අවයවයක් එකපාරයි. මොන මකුලක්ද පුතේ කරන්නේ කියලා කුලකේ අහනවා. හරිද? අනේ කුලකේ කියලා තියෙනවා මගේ අවයව මට අවයව ලියනකොට පුතේ එකපාරයි එක අවයවයක් ලියන්න පුළුවන් කියලා. හරි හොඳයි. එක දෙයයි එකපාරයි කන්නේ. දෙපාර තුන් පාර කන්නේ. ඒ වගේ තමයි. හරිද? මෙයා පුතේ එක අවයවයක් ලියන්න කියන්නේ එකපාරයි. එහෙනම් පුතේ එකම අවයවයේ කීපාරක් දෙපාර තුන් පාර ලියන්නේ. දෙපාර තුන් පාර ලියන නරක ළමයි නෙමෙයි අපි. හරිද? නේ. එකම අවයවයේ දෙපාර තුන් පාර කියනවා නම් අපි යාළුවා කවල දානවා. දැන් මෙතන මේ අකුරු තියෙනවනේ. මේ අකුර එපා. මේ අකුරත් එපා. මූත් එපා. මූත් එපා. දැන් පුතේ එම් අකුරක් ලියලා තියෙනවනේ නේද? එහෙනම් මේ එම් අකුරත් එපා. එහෙනම් මොස් අවයව කවුද තියෙන්නේ? M A H T. හරිද? හරි. මෙන්න මේ අකුරු ටික විතරයි පුතේ ඔයාලට ගන්න පුළුවන්. එහෙනම් පුතේ මම මෙයාලා ලං කරලා ලියන්නම්. මහරගම යන වචනේ පුතේ අකුරු කුලකයක ලියද්දි අවයව ටික ලියද්දි පුතේ ඔයාලට ලියන්න පුළුවන් මෙන්න මේ අකුරු ටික විතරයි. ඒකට හේතුව තමයි පුතේ කුලකයක අවයව ලියද්දි එක අවයවයක් ලියන්න පුළුවන් කී පාරක් ලියන්න පුළුවන්ද පුතේ? එකපාරයි. එකපාරයි. තේරුණාද? හරි. තේරුණා. නෝට් කියලා දාගන්න. රතු පෑනෙන් නෝට් කියලා දාගන්න. රතු පෑනින් රතු පෑනෙන් දාගන්න පුතේ මෙන්න මේව නෝට් කියලා ඉංග්‍රීසියෙන්. මේව දාගන්න. නෝට් කියලා දාලා මෙන්න මේව ලියාගමු. මේක ලියාගන්න ඉස්සෙල්ලාම මේක ලියාගන්න නෝට් කියලා දාලා මේක ලියාගන්න. මේක ලියාගන්න. නෝට් කියලා අර විදිහට දැම්මා. මේක ලිව්වා. ලියන්න. හරිද? අනිත් දේ තමයි පුතේ සිම්පල් අකුරු තියෙදි කැපිටල් අකුරු එහෙම ලියන්නේ නැහැ. හරිද? මේකේ තියෙනේම ලියන්න ඕනේ. දැන් කැපිටල් අකුරුත් දාලා තියෙන සමහර අය. හරිද පුතේ? හරි දොරපතාල මේක ලියාගත්තද? කෝඩ් එක පේනවනේ ගැටලුවක් නැහැ නේද? නෑ. ලියා. හරි. ලියා ගන්නකො. සර් දෙකම ලියා ගන්නව නේද? ඔව් දෙකම ලියා ගන්න පුතේ. මේක තියෙන උඩම තියෙන පුතේ විස්තර කිරීමක් විදියට මෙන්න අවයව ටික. හරි ලියා ගත්තා. ලිව්වස. හරි හොඳයි පුතේ. හරි. දැන් මෙහෙම මං කියන විදිහ ලියමු. මං කියන ටික ලියා ගන්න මෙහෙම. කුලකයක අවයව ලියා දැක්වීමේදී කුලකයක අවයව ලියා දැක්වීමේදී
කුලකයක අවයව ලියා දැක්වීමේදී කුලකයක අවයව ලියා දැක්වීමේදී කුලකයක අවයව ලියා දැක්වීමේදී එකම අවයවය එකම අවයවය එක අවයවය එකම අවයවය එකම අවයවය එකම අවයවය අප එකපාරක් කියන්න කුලකයක අවයව ලියා දැක්වීමේදී එකම අවයවය එක්වරකට වඩා එක්වරකට වඩා එක්වරකට වඩා එක්වරකට වඩා එක්වරකට වඩා ලියනු නොලබයි ලියනු නොලබයි ලියනු නොලබයි හරි හරිද පුතේ ලියනු හරි එව්වනේ හරි ගැටලුවක් නැහැනේ තේරුණානේ එහෙනම් පුතේ මොකක් හරි දෙයකදී කුලකයක ඔයාලා පුතේ අවයව ලියනකොට එකම අවයවයේ 3-4 පාරක් ලියන්නේ නැහැ හරිද එක අවයවයේ දෙපාර තුන් පාර ලියන නරක ළමයි නෙමෙයි අපි ඈ එක අවයවයේ එක පාරයි ලියන්නේ හරිනේ හරි ලියාගත්තා පැහැදිලි අවුලක් නැහැ ගැටලුවකුත් නැහැ හරි ප්‍රශ්නෙකුත් නැහැ හරි පුතේ හරිනේ බොහෝ දුරට පුතේ ඔයාලගේ ලබන සතියේ පේපර් එක ලබන සතියේ කරන පේපර් එක බොහෝ දුරට කුලක වෙයි හරි බලමු අපි බලමුකෝ හරි කුලක වෙයි හරිද හරි දැන් හරිනේ පුතේ තේරුණාද තේරුණා සර් කුලක පාඩම තේරුණා ලබන සතිය අලුත් පේපරයක් සර් මොකද පුතේ ඇහුන්නේ ලබන සතිය අලුත් පේපරයක් නේද සර් ලබන සතිය අලුත් පේපරයක් ලබන සතිය අලුත් පේපරයක් කියන්නේ බොහෝ දුරට එක කුලක වෙයි හරිද එතකොට කුලක පාඩම මම අහපුව එතකොට කරනවානේ ඔයාලා දන්නවනේ රිවිෂන් එක කියන්නේ පේපර් ක්ලාස් එක කරන හැටි අහපුව පාඩම් ටික මතක් කරලා දෙනවනේ ඊයේ දශම ටික තේරුණාද තේරුණා සර් අවුලක් නැහැ නේ ඒකේ සමහර ක්‍රම තේරුණා සර් සමහර ක්‍රම පුතේ අර ඔයාලට මතකයි දශම ගාණක් බෙදුව හැම මතකද අර 1.1 ඔව් එකක් එහෙම ඔව් සර් තව මොකක්ද 1.6යි 8ද මොකක්ද දුන්නොම එක ඕක බෙදද්දි පුතේ මතකද මේ මෙහෙම පිටිපස්සට යනවා මෙහෙම යනවා ඈ ඕවා පුතේ ඔයාලට කියලා දෙන්න නෑ හරිද ඕවා තියෙන්නේ සාමාන්‍ය පෙළ ඔයාලගේ 11 වසරේ අයියලා අක්කලා හරිද කමන්නේ ඔයාලට මේක තේරුණානේ සුද්ධ සිංහලෙන් කියලා දුන්නාම තේරෙනවනේ කමන්නේ ඔයාලට ලේසිකම මම කියලා දෙනවා ඈ 11 වසර කියලා නෑ ඔයාලා පොඩි කියලා නෑ ඔයාලා එතකොට ඔයාලට පුළුවන් වෙනවා හරි එතකොට 11 වසරට ගියාම තව පුළුවන් වෙනවා හරිද ප්‍රසස්ස ලස්සනට ආන්න පුතේ සර් හෙට උදේ 4ට පන්ති තියෙනවද නෑ පුතේ මං සාමාන්‍යයෙන් පොයේ දවසට පුතේ ප්‍රතිපත්තියක් විදිහට පන්ති කරන්නේ නෑ හරිද හෙට උදේ පාන්දර නැගිටලා ගෙදර පහන මල් එහෙම කඩලා පහන එහෙම තියලා පිනක් දහමක් කරගෙන ඉන්නලා හරිද ඒක නිසා ඔයාලා හෙට උදේ පන්තිය තියන්නේ නෑ මං පොයේ දවසට කොහොමවත් පන්ති කරන්නේ නෑ හරිද මේ ඔයාලා උදේ පාන්දර නැගිටලා මලක් පහනක් පූජා කරලා හෙට පිනක් දහමක් කරගෙන ධර්ම දේශනාවක් අහලා වගේ දෙයක් කරගෙන පිනක් දහමක් කරලා පන්සල් එහෙම ගිහලා ඉන්න හරි එහෙම පුළුවන් හරිද ගිහිල්ලා පිනක් දහමක් කරගන්න ඔයාලට ඒක වටි ඔයාලා කරන පින් දහම පුතේ ඔයාලට වටිනවා ඔයාලගේ විභාග කටයුතු වලදී හරිද මං කියන්නේ දේවාලය යන්න කියන්නේ හරිද පන්සලකට ගිහිල්ලා මල පහන පූජා කරගන්න හරිනේ පැහැදිලිද හරි පුතේ හරි දැන් එහෙනම් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කුලක අංකණය හරිද ලියාගන්න පුතේ අනුමාතෘකාවක් කුලක අංකණය කුලක අංකණය මේක ඔයාලට දැන් කියලා දීලා ඉවරයි කුලක අංකණය
කුලක අංකණය. හරිද පුතේ ලියාගත්තද? කුලක අංකණය. ලියාගත්තා සර්. හරි. ලියාගත්තා සර්. හරි හොඳයි. විනාඩියක් දෙන්න. කුලක අංකණය. දැන් ඔයාලා දන්නවා කුලක අංකණය කියන්නේ මොකක්ද කියලා. මම ওই කුලක අංකණය කියන්නේ කියලා දුන්නා. හරිද? අර බබාට නමක් දානවා වගේ පුතේ ඔයාලගේ කුලකයට ඉස්සරහින් ඉංග්‍රීසි අකුරක් දාන එකට තමයි පුතේ ඔය මහ ලොකුවට අපි මහා ලොකු නමක් දෙන්නේ කුලක අංකණය කියලා. හරිද? මම කියලා දෙන්නම්. නේද කියන්නකෝ. කුලක අංකණය. හරිද? හරි. කුලක අංකණය. හරිද පුතේ? ලියන්න මෙහෙම. හරි මෙහෙමයි. කුලක අංකණයේදී වෙන්නේ පුතේ කුලක අංකණය කරනකොට මෙන්න මෙහෙම දෙයක් එනවා. හරිද? දැන් ඔන්න දැන් මම පළවෙනි එක ඔයාලට මේක කියලා දුන්නා. හරිද? මම කියනවා පුතේ ඉරට්ට සංඛ්‍යා කියලා. හරිද? ඉරට්ට සංඛ්‍යා. හරිද? පුතේ ඉරට්ට සංඛ්‍යා කියලා මම මෙහෙම විස්තර කිරීමක්. ඔයාලා සිංහල අකුරු වලින් ලියනවා පුතේ ඌ විස්තර කිරීමක්. හරිද? මෙහෙම විස්තර කිරීමක් විදියට දෙනවා. හරිද පුතේ? දැන් මෙයා කවුද මොනවද කින්ද මන්ද කියලා දන්නේ නැහනේ. හරිද? මමුට නමක් දෙනවා. හරිද? නමක් දෙන එකට තමයි පුතේ අපි කියන්නේ කුලක අංකණය කියලා. දැන් නමක් දෙනකොට ඔයාලා දාන්න බෑනේ ඔය ළමයින්ට දානවා වගේ කවුද? කමල් අකිල නිමල් මොකා හරි කමන්නේ. මොකක් හරි මිනිහෙක්ගේ නමක් දාන්න බෑනේ පුතේ කුලකයකට. කුලකයක් පුතේ නම් කරනකොට ඔයාලට දාන්න පුළුවන් මගේ දුවේ පුතේ ඉංග්‍රීසි හෝඩියේ ඉංග්‍රීසි කැපිටල් ලකුරු. අන්න හරි. අන්න හරි. කැපිටල් ලකුරු පුතේ. හරිද? එහෙනම් ඔයාලට දාන්න පුළුවන් මගේ දුවේ පුතේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් ලකුරු විතරයි. කැපිටල් ලකුරු වලින් පුතේ එක අකුරයි දාන්න පුළුවන්. ඊට පස්සේ කොහොමද කරන්නේ? කැපිටල් ලකුරක්. හරි ඔයාලා කැමති අකුරක් කියන්න. කැමති අකුරක්. එක්කෙනෙක් කියන්න. A. A. හරි. A. කියලා කියලා ඉවරයි. හරිද? හරි. මම මොකද කරන්නේ? ඒ අකුර කියලා මෙයාගේ ඉස්සරහින් ඒ අකුරු ලියලා සමාන ලකුණු දානවා. ඕක තමයි පුතේ කුලක අංකණය කියලා මහා ලොකුවට කරන්නේ. තේරුණාද? තේරුණාද? තේරුණා සර්. යක් නේද? සුද්ධ සිංහලනේ. හරි. එහෙනම් පුතේ මෙහෙම ලියාගන්න. මෙහෙම ලියාගන්නකො. කුලකයක් නම් කිරීම සිදුවන්නේ නැත්තම් කුලකයක් නම් කිරීම කියලා කියන්නේ සිදු කිරීම එපා. කුලකයක් නම් කිරීම ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයක් මගින් සිදු කෙරේ. ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයක් මගින් සිදු කෙරේ. හරිද? ඔන්න පුතේ මම උදාහරණයක් විදිහට ඔක ලියාගන්න. මේක ලියාගන්න උදාහරණයක්. හරිද? මෙන්න පුතේ විස්තර කිරීමක් විදිහට ලියලා තියෙනවා. ඕනනම් මම මේක ඔයාලට ලියලා දෙන්නම්. මේ මොනවද? දැන් ඉරට්ට සංඛ්‍යානේ. ඔන්න මම අවයවත් ලියලා දෙන්නම්. හරිද? 2 4 6 8. පුතේ තව ඉරට්ට සංඛ්‍යා ගොඩක් තියෙනවානේ. 33ක් දානවා වරහණක් දානවා. තව තියෙනවා කියන්නේ තමයි මේ 33 දාන්නේ. හරිද?
කොමා පුද්දාල දාන්නකො. හරි. ඔන්න පුතේ කොහොම ලියනවා. වෙන රූපයකට නම් දක්වන්නම්කෝ. රවුමක් ඇඳ 2 4 6 8 කියලා දැම්මා. ගැහුවා ඊට. හරි. මේ ටික ඇඳ ගන්න පුතේ. හරි. ඔන්න පුතේ ක්‍රම තුනෙන්ම දක්වලා තියෙනවා. විස්තර කිරීමක් විදිහට මේක දක්වලා තියෙනවා. ඊට අවයව විදිහට ලියලා තියෙනවා. ඔන්න වෙන රූපයකක් දක්වලා තියෙනවා. ලියා ගන්න පුතේ. මේ ටික. හරි. පුතේ එහෙනම් මේ ඔයාලා ලියලා තියෙන මොන කුලකයේද? A කියන කුලකයේ තමයි පුතේ ඉරට්ට සංඛ්‍යා. ඒ කුලකේ හරි. A කුලකයේ ඉරට්ට සංඛ්‍යා කුලකය. A කියන කුලකයේ අවයව ටික තමයි මේ. පුතේ මම මේ 33ක් දාලා තින් දැන් ඉරට්ට සංඛ්‍යා කිව්වම පුතේ ඔයාලට ලිමිට් එකක් නැහැ. ලිමිට් එකක් කියන පරාසයක් නැහැ. ඉරට්ට සංඛ්‍යා ඕන තරම් ලියන්න පුළුවන්. හරිද? මේ 33න් කියන පුතේ තවත් ඉරට්ට සංඛ්‍යා තියෙනවා. හරිද? වෙන රූපය දක්නකොට මේ අවයව ටික විතරක් දාලා ඔන්න දැම්මා. හරිද? හරිද? දැන් ඔය A කියන කුලකයේ තමයි පුතේ මේක ලියලා තියෙන්නේ. හරි. හරිනේ පුතේ. තේරුණාද ඔය ටික ලියාගන්න? මේක ලියාගන්න. ලිව්වද? ඔය ටික තේරුණාද පුතේ? ඔතෙන්ට එනකන් ටික තේරුණාද? ඔව් සර්. හරි. අනේ සර් තව ලියන්න. ලියාගන්න පුතේ. දැන් ඔයාලගේ කුලක පාඩමේ 4න් 3ක් ඉවරයි. 4න් 3ක් ඉවරයි. තව 4න් එකයි ගන්නන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ පුතේ ඔයාලට සම්පූර්ණ ගණන් ටික හදන්නයි තියෙන්නේ. ටියුට් එකේ තියෙනවා ගණන් බර ලොට් එකක්. හදන්නයි තියෙන්නේ. හරි. හරිද පුතේ? හරි සර්. හරි. හරිනේ පුතේ. දැන් මම ඔයාලට පුංචි ලකුණු හරිද? පුංචි සංකේත දෙකක් කියලා දෙන්නයි හදන්නේ. හරිද පුතේ? මොකද්ද මම කියලා දෙන්නේ සංකේත දෙකක්. හරිද? මොකද්ද බලමු සංකේත දෙක. හරි. මම මෙන්න මේක තියලා මේක මකනවා. මේකත් මකනවා මේකත් මකනවා. හරිද? මකලා මම ඔයාලට පොඩි සංකේත දෙකක් කියලා දෙනවා. හරිද පුතේ? මෙන්න මේ සංකේතය දැකලා තියෙද? මොකක්ද දන්නවද? අර C අකුර පොඩ්ඩක් මේ පැත්තට ඇදලා ගහනවා මැදින් ඉරක්. නෑ. E අකුර පොඩ්ඩක් මෙහෙට අදිනවා. හරිද පුතේ? මේ සංකේතය එකක්. ඔන්න පුතේ ඔය සංකේතයම ලියලා ගහනවා පුතේ තව ඉරක්. මේ දෙන්නට ලස්සන නම් දෙකක් කියන. හරිද? පුතේ මෙන්න මෙයාට අර E අකුර පොඩ්ඩක් පිටිපස්සෙන් අල්ලලා ඇදලා වගේ ටුක් ගාලා ඇදලා වගේ මෙයාට පුතේ අපි කියනවා මේ ලකුණෙන් කියන්නේ පුතේ මොකක් හරි තැනක මේ ලකුණ තිබ්බොත් ඒකේ තේරුම තමයි පුතේ අවයවයක් වේ. අවයවයක් වේ. හරිද? මේ ලකුණෙන් කියන්නේ පුතේ එහෙනම් මෙයා අවයවයක් වේ කියලා මේකෙන් කියනවනේ මේකෙන් මොකද කියන්නේ? අවයවයක් නොවේ. අන්න හරි. මේක කපලන්නේ පුතේ තියෙන්නේ. එහෙනම් මේක කපලන්නේ තියෙන්නේ. එහෙනම් පුතේ මෙයාගේ තේරුම තමයි අවයවයක් නොවේ. යක් නොවේ. හරි. මෙන්න මේ ලකුණු දෙක පුතේ ඔයාලා රතු පෑනෙන් දාලා රතු පෑනෙන් ලියාගෙන නිල් පෑනෙන් කොටු කරගන්න. මෙහෙම කොටු කරගන්න. ඒක පට්ට වැදගත්. සාමාන්‍ය පෙළ විභාගයේදී පුතේ ඔයාලා මෙන්න මේ ලකුණු දෙක හරියට යොදන්න දන්නවා කියන්නේ සම්පූර්ණ ලකුණු. තව ලියා ගන්නවද? ඔව් පුතේ. මේක ලියා ගන්නකො. ලියාගත්ත රතු පෑනෙන් මේක ලිව්වා කොටු කරා නිල් පෑනෙන්. ඒතකොට පොඩ්ඩක් ලස්සනට පිළිවෙලට තියෙනවා. ඕනිම නම් තව පිටිපස්සෙන් තවත් කොටුවක් ගන්න කළු පෑනෙන්. ඒතකොට තවත් ලස්සනයි. හරි මම කියලා දෙන්නකො මේ මොකද්ද කියන්නේ කියලා. හරිද? හරි. කට්ටියම ලියවද? නෑ නෑ සර් තව ලියනවා. නෑ නෑ සර් තව ලියනවා ලියන්න. හරි.
හරිද පුතේ? හරි සර්. හරි. හරි. පුතේ බලන්න මේක දාන හැටි. හරිද? හොඳට බලන්න නේ. පුතේ මම ඔයාලට කියනවා කුලකයක් මෙන්න මෙහෙම. A කියලා පුතේ කුලකයක් තියෙනවා. හරිද? මම කියනවා A කියන කුලකය මෙහෙම. 1 2 3 4 5 6 7 8 කියන යනකම් ඉලක්කම් තියෙනවා පුතේ. හරිද? 1 ඉඳන් 8 දක්වා ඉලක්කම් තියෙනවා. හරිද පුතේ? මම මේක මෙහෙම ලියනවා. හරිද? මෙන්න මෙහෙම එකක් ලියනවා. හරි. මොකද්ද පුතේ මේකේ තේරුම? මොකද්ද මේකේ තේරුම? මොකද්ද පුතේ මේකේ තේරුම? කියන්න බලන්න. දෙක ඒ කුලකයේ අවයවයක්. අන්න හරි පුතේ. දෙක කියන ඉලක්කම පුතේ කියන්න මේ A කියන කුලකේ ඉන්නවද නැද්ද? ඉන්නවා. එහෙනම් පුතේ A කියන කුලකේ ඉන්නාද පුතේ දෙක කියලා කියන්නේ. ඈ පුතේ දෙක A සර්. අවයවයක් තමයි පුතේ දෙක. එහෙනම් පුතේ අපිට ඔක ලියන්න පුළුවන් දෙක අවයවයක් වේ ඒ කුලකේ. මේක එහෙනම් කියන්න පුතේ දෙක අවයවයක් වේ ඒ කුලකයේ. හරි. එහෙනම් පුතේ මට කියන්න 9 කියන ඉලක්කම ඔන්න මං හිස් තැනක් තියෙනවා. A කියලා තියෙනවා. පුතේ මෙතෙන්ට එන ලකුණ මොකද්ද? නොවේ. බලන්න පුතේ දැන් ඔයාලට දීලා තියෙන ඉලක්කම තමයි 9. 9 කියන එක්කෙනා ඒ කුලකේ ඉන්නවද? නෑ. එහෙනම් ඒ කියන කෙනාගේ අවයවයක් වෙන්නේ 9 කියන එක. මොකද 9 එහෙනම් පුතේ ඔයාලට මොකද? දාන්නේ ලකුණ අවයවයක් වේ. අවයවයක් වේ කියන එකද නොවේ කියන එකද දාන්න පුතේ? නොවේ. අවයවයක් නොවේ කියන්නේ ඒ කියන කෙනාගේ 9 කියන ඉලක්කම නැහැ. එහෙනම් පුතේ මොකද අපි දාන ලකුණ මෙහෙම ගැව්වා. නොවේ කියන ලකුණ දැම්මා. එහෙනම් පුතේ මේකේ තේරුම 9 අවයවයක් නොවේ මොන කුලකයේද? ඒ කියන ඒ කුලකයේ. හරි. පුතේ මේකත් ලියාගන්න දෙන්න. මෙන්න මේක. උදාහරණය කියලා දාලා මේක ලියාගන්න. හරි. හරි. ලියාගන්නකො මේක. ඊට පස්සේ මම ඔයාලට පොඩි ගාණක් දෙන්නම්. මේ වගේ නිදහස් වෙලාවක් තිබ්බනම් ඔයාලගේ හැම පාඩමක්ම මේ වගේ ඉවර කරලා දාන්න තිබ්බා. මොකද කරන්නේ කියන්නේ සර් කියන්නකො මම දැන් පුතේ මෙන්න මේක ලියන්න කියලා කිව්වේ. ඔය යට ආතයි ටිකක් ලයින් මන් ඔන්න යට තියෙන එක පුතේ ලියන්න කියලා කිව්වේ. හරි මට හරි. එහෙමයි පුතේ හරි. මම මේ රෙකෝඩ් එක හඳ අපකොට කියනවා. මම ලියන්න කිව්වේ පහත කුලක බලා හිස් තැන් වලට ගැලපෙන පරිදි මේක මෙන්න මේක ලිව්වා. මෙය හෝ මෙය යොදන්න. හරිද? දැන් පුතා ඇහුවේ මෙන්න මෙයාටම කියන නමක් නැද්ද කියලා. හරිද පුතේ? දැන් ඒක කියන්නේ අහන්න මෙයාටම පුතේ එහෙම නමක් නැහැ. නමුත් පුතේ මෙන්න මෙයා. ඔයාලා සමහර වෙලාවට දැකලා ඇති. හරිද? ඔයාලට 9 වසරට ගියම මෙයාව හැම තැනදීම හම්බ වෙනවා. මෙයාට පුතේ ලස්සන නමක් කියනවා. මෙයා පුතේ මොනවාද මේ ලතින් අකුරක්. මෙයාගේ පුතේ නම තමයි කුණුහරුපයක් එහෙම නෙමෙයි ඈ. මේක තමයි මෙයාගේ නම. මොකද්ද නම? පයි. පයි. අන්න හරි පුතේ. ෆයි මේ පයන්නත් නෙමෙයි මේක ඉන්නේ මේ වෙන්න මේ පයන්න. ෆයි. දැන් මෙයාට එහෙමනම් පුතේ ෆයි කියලා කියනවා. ඒ වුණාට ඉතින් මෙයාට නමක් දාන්න තිබිලා නැද්ද කොහෙද මෙයාට? හරිද? මෙයාට ලකුණක් දාන්න නමක් දාලා නැහැ. හරිද? හරි. ඊට පස්සේ පුතේ එක හරි. කුලක වලට තියෙන ගොඩක් ඒවට පුතේ මේ විදිහට නම් නැහැ. හරිද? ඔයාලා දන්න නමක් තියෙනවා මට කියන්න. ඔයාලා දන්නවද මොකක් කරන නමක්? මම දන්නෙත් නැහැ. දන්නද? ඉගෙන ගන්න බෑ දන්නේ නැද්ද? හරි. දන්නවනම් කියන්නේ ප්‍රමුඛිකාතු දන්නවද? මොකද්ද සර්? මෙයාට කියන වෙන නමක් දන්නවද? මම නම් දන්නේ නැහැ. හරි. මට හම්බුනොත් මම කියන්නම් ඈ. හරි. මම කියන්නම්කෝ. හම්බුනොත් කියන්නම්. හරිද? හම්බුනොත් කියන්නම් ඈ. හරි. බලන්නකෝ.
මම දැනට දන්නේ නමක්. මම හොයලා බලලා බලන්න. නමක් තිබ්බොත් කියන්න. හරි. ඔන්න පුතේ මම ඔයාලට මේ සර් කියලා එක පයිතගරස් එකේ තිබුණ නේද? මේ 5 කියන එකද? ඔව්. ආව් පයිතගරස් වලදී එන්නේ නැහැ. පයිතගරස් වලදී එන්නේ නැහැ. පයිතගරස් වලදී එනවා. ඒ කියන්නේ මෙයා ඇත්තටම 5 කියලා කියන්නේ අංශක 180ක් කියලා කෝණවලදී ගන්නවා. හරිද? එහෙම නැත්නම් පුතේ මේ 5 කියලා කියන්නේ 7න් 22යි. හරිද? ඔය කේක වෙලාවට කේක විදිහට ගන්නවා මෙයාලා. හරිද? ඒ වගේ හිතන්න එපා. තා පොඩි වල පොඩි විදිහට ඉන්නවා. හරි? ඕන්නේ නැහැ. හරි. ඔන්න පුතේ කුලකනේ කරන්නේ. හරි. බලන්න. ඔන්න පුතේ මම ඔයාලට A කියලා කුලකයක් දෙනවා. මෙහෙම. 1 2 3 4 5. හරිද? මට නිකන් එක කුලකයක් මදි වගේ. මම පුතේ B කියලා කුලකයකුත් දෙනවා. මේ යටින් ලියන්නම්. B කියලා කුලකයක් දෙනවා. එයාට මම ලියනවා 2 4 6 සර් ගණන්ද? ඈ? හරි. ඔය ගණන් හදන්න දෙන්නේ. ඔව් ගණන් හදන්න. මේ මෙයාට තියෙන පුතේ මම ඔයාලට හිස් තැන් ටිකක් දෙනවා. හිස් තැන් ටික පුරවන්න. හරිද? ඔන්න මෙන්න හිස් තැන් ටික. පළවෙනි ලියා ගන්න සර්. ඔව් පුතේ පොඩ්ඩක් ඉමු ඈ. හරි. ඔව් ලියා ගන්නකෝ පුතේ. A B ලියාගෙන මේ හිස් තැන් සර් ලියන තැන පේන්නේ ඈ? නැහැ. ලියන තැනින් පේන්නේ එතන පේන්නේ නැහැ. මෙතන පේනවන්නේ. ඔන්න පුතේ පළවෙනිය. එක හිස් තැනක් A. දෙක හිස් තැන පුරවන්නේ. එක හිස් තැනක් B. හරි. ලකුණ දාන්න ඔයාලා. මොකද්ද මේ ලකුණද මේ ලකුණද කියලා. හරි. 2යි මෙතන ලියනකොට 3. 6 හිස් තැනක් A. මොකක්ද දෙන ලකුණ දාන්න? 4. 8 හිස් තැනක් B. හරිද? 4යි. මෙන්න 5. 5 හිස් තැනක් A. 6. 10 හිස් තැනක් A. 7. 2 හිස් තැනක් B වල. හරිද? 7යි. ඔය 7 කරන්නකො. සර් අර උඩ එකේ මේ පහෙන් එහා නෑ නේද? ඈ? උඩ එකේ පහෙන් එහා නෑ නේද? ඔව් නෑ. තමයි තියෙන්නේ. මෙච්චරයි වැව තියෙන්නේ. මෙයාගේ මෙච්චරයි. ඉවරයි සර්. හරි ඉවරයිද? අර පට්ට ලේසි මේක. ඔව් සර්. එම ලේසි. හරි. කො අනිත්‍ය කරාද? කරන්නකො අනිත්‍ය තමයි ලියනවා ඉතින්. බලමු පුතේ පොඩ්ඩක් ඉමු ඈ. ඉවරයි සර්. හරි. අපි පුතේ අදට මේ ටික විතරයි කරන්නේ. එතකොට ඔයාලා නැත්තම් තව දෙයක් කියලා දුන්නොත් ඕක අමතක වෙනවනේ. හරි. ඒක නිසා මම මේක විතරයි අදට කරන්නේ. හරි. ඔන්න බලන්න. ඔන්න බලන්න. හරි. පුතේ බලමු පළවෙනියට තියෙන්නේ එක කියන එක්කිනා හිස් තැනක් A. එක කියන එක්කිනා පුතේ මේ A කියන එක්කිනාගේ ඉන්නවද? ඉන්නවා. ඉන්නවා පුතේ. එහෙනම් ඉන්නවා. අවයවයක් වෙනවද? වෙනවා. වෙනවා. මේක දක්වන්නේ මොකෙන්ද? මෙන්න මේ ලකුණ. මේක දාලා දිනන දාන්න හරියට. හරි. එක කියන එක්කෙනා පුතේ ඒවල ඉන්නවා. එහෙනම් එක අවයවයක් වෙනවා ඒවල. එහෙනම් ඕක තමයි ලකුණ. හරි. ඊගොල්ලෝ පුතේ දෙවනිය. එක කියන එක්කෙනා B වල අවයවයක් වෙනවා. එක කියන එක්කෙනා B වල ඉන්නවා. නෑ. නෑ. මයික් ඔෆ් කරන්න දිනෙත් පුතා. පොඩි සද්දයක් එනවා පුතේ මයික් ඔෆ් කරමු ඈ. හරි. පුතේ එක කියන එක්කෙනා B වල නැහැ. එහෙනම් පුතේ එක කියන එක්කෙනා අවයවයක් වෙන්නේ නැහැ පුතේ B වල. එහෙනම් අපි කොහොමද නැහැ කියලා දාන්නේ? මෙහෙම දාලා මේක කපනවා. හරිනේ පැහැදිලිද? ඊළඟට හරි. ඊගාට පුතේ 6. 6 කියන එක්කෙනා ඒ වල අවයවයක් නැද්ද? ඒ වල ඉන්නවද 6 කියන එක්කෙනා? නෑ සර්. නෑ පුතේ. එහෙනම් ඒ කියන එක්කෙනාගේ අවයවයක් වෙන්නේ නැහැ 6. හරි. ඊගාට 8 කියන කෙනා B වල ඉන්නවද? ඔව් සර්. ඔව් කෙනා පුතේ B වලට අයිති වෙනවා. එහෙනම් B8 කියන්නේ B වල අවයවයක්. එහෙනම් පුතේ අවයවයක් වේ කියන ලකුණ දාන්න. හරිද? ඔක දැම්මේ. ඔව් සර්. ඔව් සර්. ඊගාට 5.
පහ කියන එක්කිනා ඒවල අවයවයක් සර් ඒවල හය නෑනේ. ඈ මොකද්ද පුතේ? තුන්වෙනි ප්‍රශ්නේ ඔව් ඒක තියනව නේද? ඒක නෑ ඒවල තියනවද පුතේ 6 කියලා ඉලක්කම? නෑ නෑ. ඒයි බලන්න ඕනි. 6 කියන එක්කිනා ඒවල ඉන්නවද පුතේ නැද්ද? සති. ඈ ඒවල ඉන්නවද? සදීෂ වල ඉන්නවද? ඒ කියන එක්කිනාගේ 6 කියන පුතේ නෑද? නෑනේ. එහෙනම් පුතේ ඒ කියන එක්කිනාගේ අවයවයක් වෙන්නේ 6 කියන එක. දැන් තේරුණාද? අපි අදාළ මේ කුලකේ බලන්න ඕනේ. හරි. දැන් බලන්න 5 කියන එක්කිනා ඒවල ඉන්නවද සදී? සදී. නේද? ඉන්නවා. එහෙනම් පුතේ අවයවයක්ද නැද්ද? අවයවයක් වේ. හරි. ඊගාවට පුතේ 10 කියන එක්කිනා ඒවල ඉන්නවද නැද්ද? නෑ සර්. එහෙනම් පුතේ එයා අවයවයක් වෙනවද නැද්ද? ඒවල අවයවයක් නෑ. ඒවල නෑ කියන්නේ පුතේ එයා අවයවයක් වෙන්නේ නෑ. හරි. ඊගාවට 2 කියන එක්කිනා B වල ඉන්නවද පුතේ නැද්ද? ඉන්නවා සර්. ඉන්නවා. එහෙනම් පුතේ 2 කියන එක්කිනා B වල අවයවයක්ද නැද්ද? අවයවයක්. අවයවයක්. B වල හරි අදාළ කුලකයේ ඉන්නවා කියන්නේ පුතේ එයා අදාළ කුලකයේ අවයවයක්. හරි. ඔන්න ඔච්චරයි. තේරුණාද ඔය ටික? ඔව් සර්. ඔව් සර්. ගැටලුවක් නැහැ නේද? හරි. නෑ සර්. හරි. නෑ සර්. අදට ඔයාලගේ මම මේ අමතර පන්තියේ මෙතන ඉවර කරා. හරිද? ඔයාලගේ කුලක පාඩමේ 4න් 3ක් ඉවරයි. තව ඔයාලට කුලකයක තියෙන අවයව ගණන් කරන්නයි තව කුලකයක අභිශුන්‍ය කුලකයක් කියලා දෙයක් තියෙන එච්චරයි. ඔය ගණන් දෙක විතරයි, ඔය දේවල් දෙක විතරයි පුතේ උගන්වන්න තියෙන්නේ. හරිද? එහෙනම් පුතේ අද දවසට මම ඔයාලගේ පන්ති ඉවර කරනවා. හරිද? මම ඔයාලගේ දාන්න නෑ ලබන සතියේම අපි මේ ඊගාවට ආයෙ පුතේ කුලක පන්තිය තියෙන්නේ ලබන අඟහරුවාදා මේ වෙලාවටම තියෙනවා. හරිද? පැහැදිලිනේ? ලබන අඟහරුවාදාත් පුතේ මේ වෙලාවටම තියෙනවා. ලබන අඟහරුවාදා විතරයි මේ පන්තිය තියෙන්නේ. හරිද? එහෙනම් පුතේ අදට මම ඔයාලගේ මේ කුලක පන්ති ඉවර කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න. හරි. තෙරුවන් සරණයි සර්. ආයිබෝවන්. අයිබෝන් සර්.